මේ අගොල්ලෝ කොහොමද මුතු වැට වගේ තේ පොඩ පුළුවන් මුතුත් එක්ක හරි යම් එන්න කාලේ ගත වෙනවා හරි එහෙනම් පටන් අරන් යම් මේ අපි කර කර ආවේ අවස්ථා කීපයක් අතර සම්බන්ධතාවය හරි ඉස්ලාම් ඔයාලට මම දීලා තියෙනවා සම්මත පටන් මේකේ ඉඳන් පළවෙනි අවස්ථාව දුන්න සම්මත 10 එක කරන්නේ සම්මත උත්පාදන එන්තල්පිය ඩෙල්ටා H F ගැන පැහැදිලි කරා ප්‍රතික්‍රියාවකින් සංඝටක දෙකක් එකට එකතු කරලා යම් සංඝටකයක් උත්පාදනීය වදාළ එන්තල්පිය පැහැදිලි කිරීමක් කරා ඒකේ ගණන් ටික හදන්න ඇති හැදුවා අපි කොටස් ටික ඊට පස්සේ සම්මත දහන ගත දෙවෙනි එක සම්මත දහන එන්තල්පිය ඒක දෙවෙනි විදියට පැහැදිලි කරා ඩෙල්ටා H C විදියට ඒක ගත්තා ඊට පස්සේ තමයි අපි ගත්තේ උදාසීනීකරණ එන්තල්පිය මම මේකේ කොටස් ටික පැහැදිලි කරලා යන්න හැමෝටම ඒකේ ඉස්සලාම ගත්ත උදාසීනීකරණ එන්තල්පියේ අම්ලයක් සහ බෂ්මයක් ප්‍රබල අම්ල ප්‍රබල බෂ්ම උදාසීනීකරණ එන්තල්පිය කියලා තමයි නෝට් එක මම දෙන්නේ. මොකද එතන තියරි කොටසක් තියෙන ගොඩක් ලියන කොටසක් තියෙන නිසා ඒක මේ තමයි මම ඔයාලට ගෲප් එකට දැම්මේ එදා ගිය සතියේ නතර කරලා ඉවරලා සම්මත තත්ත්වයට දේ බලන්න නෝට් එක ගිය සතියේ මම කියුවා මේ කොටස. හැමෝගෙම පොතේ ඇති. සම්මත තත්ත්වයට දේ ජලීය ද්‍රාවණයක ඇති ප්‍රබල අම්ලයකින් එක් මවුලයක් ජලීය ද්‍රාවණයක ප්‍රබල අම්ලයක මවුල එකක් මගින් සම්පූර්ණයෙන්ම උදාසීනීකරණය කිරීමට. ඒ කියන්නේ කොහොමද එහෙනම් මේකේ ප්‍රබල අම්ල මවුල එකක් ඒ කියන්නේ අපි ගමුකෝ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල එකක් ඊළඟට කවුද HCl මවුල එකක් දිලිසෙන් අතන්නේ බෝඩ් එක නෑනේ. හරි ඊට පස්සේ හැදෙනවා කවුද NaCl මම භෞතික අවස්ථාව ලියන්නේ මවුල එකක් හදනවා ඒ වගේම දල මවුල එකක් හදනවා. මෙන්න මේකට අදාළ තමයි මේ සම්මත උදාසීනීකරණ ප්‍රතික්‍රියාවට උතර පැහැදිලි කිරීමක් කරේ ඔයාලට. හරිද? ඊට පස්සේ ඒකෙදි ගත්තා ඊට අමතරව ගත්තා බලන්න මාතෘකාව තියෙනවා. දුබල අම්ල ප්‍රබල භස්ම උදාසීනීකරණ එන්තල්පිය ගැන පැහැදිලි කිරීමක් කරා. ඒකෙදි ලොකු දෙයක් නෑ ගණනය කිරීමක් නෙමෙයි තියෙන්නේ. තියරි කොටසක් තියෙන්නේ. දුබල අම්ලයක් එක්ක ප්‍රබල භස්මයක් තියෙන්නේ. දුබල අම්ලයක් කියවලා දන්නවා මාධ්‍යයට එක්කස් අයන මුදා හැරීම සඳහා අඩු නැඹුරුතාවයක් දක්වන එකට තමයි කියන්නේ දුබල අම්ලයක් කියලා කියන්නේ. ප්‍රබල භස්මයක් කියලා කියන්නේ මාධ්‍යයට OH- වැඩි ප්‍රමාණයක් මුදා හැරෙන්න හැකියාව තියෙන එක තමයි කියන්නේ ප්‍රබල භස්මයක් කියලා ඔයාලට පැහැදිලි කිරීම කරේ. හරි ඒ අවස්ථාව දෙක තමයි මම පැහැදිලි කරලා නතර කරේ පන්තියේ. ඊට පස්සේ ඔයාලට නෝට් එකක් දැම්මා මේ මට ඇත්තටම තුනා අද උදේ තමයි මේ කරගෙන දැක්කේ මතක් වුණේ යකෝ මේ ළමයිට දැම්මේ නැහැ නෝට් එක කියලා. මොකද මේ දවස්වල ටිකක් අපි වැඩ වැඩි මේ 20යි 21 තල්ලු කරනවා තමයි හැ පැත්තට. හරිද 20යි 21 අයලා අක්කලාගේ මේ විභාගෙත් පොඩ්ඩක් කල් ගියා කියලා කිව්වා. ඒ කල් ගියා කිව්වට තිබ්බේ ඔක්තෝබර් 4 පටන් ගන්න තිබ්බේ නොවැම්බර් මාසේ මුල් සතිය වගේ මාසයක් විතර එහාට දායි. හරිද? ඒ වුණාට තව අපිට තියෙන පාඩම් මොන අවසාන පාඩම් දෙක එක පිටි පුදිනවා කරන්න. ඒ නිසා දාන්න කරගෙන යනවා. පස්සේ මේ දැන් අදරයත් ඒගොල්ලන්ට පන්ති. හරිද? ඒ නිසා පේපර්ස් තාව කරන්න තියෙනවා වැඩ කටයුතු ගොඩක් තියෙන ඒගොල්ලන්ට කරන්න. දැන් මේ මාස 3-4 ඇතුළත දැන් පේපර්ස් ටික කරන්න කාලේ හරි. ඒ නිසා ටිකක් සුද්ධ පිටියක් තියෙන නිසා චුට්ටක් ඔයාලට අම්මට අමතු වුණා. උදේ තමයි මතක් වුණේ අපරෝ සිකුරාද මුන්ට දාන්න බැරිමානි කියලා. අද උදේ තමයි දැන් මෙන්නට බැරෙනා ලිව්වත් ගන්නෑ. ඊමස ලිව්වද නෝට් එක? නෑ සර් 11 මාට පටන් ගත්තාම දෙකට ඉවරුනේ පන්ති. අප්පඩ. සුවින ලිව්වද දන්නේ නැහැ. සර් කලින් දාන්නකෝ. ඈ? සුවිනි චුට්ටක් ලිව්වා සර්. සුවිනි චුට්ටක් ලිව්වද? ඔව්. මන්නන් සර් ඔක්කොම ලිව්වා සර් එකයි ලිව්වේ නැත්තේ. එක පිටු ලිව්වා. මම දැන් ගෙදර යනවා බලන්න බෑ ඈ. තියෙන්න ඕනේ. හෙෂාන් එන්න සර් පෙන්නන්න සර් නෝට් එක. අර ඔයාලා ගෙවලට මෙහා තියෙන එක කෑම් කඩයක් තියෙනවා නේ කෑම් එක ගන්න එනකම් එනවා බලන්න. එන්න. මොකද ඒ කඩේ නම? අවුලක් නැහැ. එලිස් එකනේ. අන්න හරි. මටත් එක්ක. යා හරි මම මේකේ කොටස් ටික පැහැදිලි කරලා ඉන්නම් හරියට නේද? ප්‍රබල අම්ල දුබල භස්ම අයනීකරණ එන්තල්පිය කියන තමයි අද නෝට් එක දැම්මේ. මම හිතන්නේ අපේ මේ සිතුට නෙවෙයි ලියන්න පුළුවන් දන්නේ නැහැ. සිතු මේ ලිව්වද දන්නේ නැහැ. සිතු ටිකක් ලිව්වා සර්. ටිකක් ලිව්වා. සස්මිතා ලිව්වද ටිකක් ලියාගන්න දන්නේ නැහැ නේ. ලිව්වා සර්. ඔක්කොම ලිව්වද? ඔව්. හරි. අන්න හොඳ ළමයි ඉන්නවා බලන්නකෝ.
ආයා මේ මම කොටස කියලා දීගෙන ඉන්නම්. කොටස කියලා දීගෙන ඉන්නම්. බලන්න සම්මත තත්ත්වයටදී ජලීය ද්‍රාවණයක ඇති ප්‍රබල අම්ලයක් එක් ප්‍රබල මවුල ජලීය ද්‍රාවණයේදී ප්‍රබල භස්මයක් එක්ක. ඒ කියන්නේ මාතෘකාව ප්‍රබල අම්ල දුබල භස්ම එක ප්‍රතික්‍රියාව කරන එන්තැල්පි එක තමයි මේක පැහැදිලි කරේ. ඒකේ ලොකු දෙයක් නැහැ. මේකෙදි ප්‍රබල භස්මයක් විදිහට ගත්ත හැකි වුණත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දුබල අම්ලයක් විදිහට ගත්ත හැකි. ඒ කියන්නේ ප්‍රබල අම්ල එකක් තියෙනවා. ප්‍රබල අම්ල අනිත් එක දුබල භස්ම. තව එකක් තියෙනවා දුබල භස්ම ප්‍රබල අම්ල. ඔන්න ඔය අවස්ථා දෙක තමයි අවසාන නෝට් එක විදිහට දාලා තියෙන්නේ. ලොකු දෙයක් උතර නෑ පැහැදිලි කරන්න. මේකෙදි වෙන්නේ ප්‍රබල අම්ලයක H+ අයන වැඩිපුර මාධ්‍යන උදාහරණයනවා. දුබල හේක OH- අණු වශයෙන් තමයි මාධ්‍යන උදාහරණය කියලා උතර නෝට් එක ඇති. ඒ වගේම ප්‍රබල භස්මයක OH- වැඩිපුර තියෙනවා. හරිද? දුබල අම්ලයක H+ අයන අඩුවෙන් තියෙනවා කියලා තමයි ඕකෙදි පැහැදිලි කරලා දෙන්නේ. ඕකේ අයනීකරණ අවස්ථා ටික පළවෙනි පාඩමේදී කරුව කොටස් ටික තමයි දාලා තියෙන්නේ. ඔන්න ඕකේ ඊට පස්සේ තියෙනවා වැදගත් තැනක්. හරිද? මම නෝට් එක ඔයාලව ලියුවා. මොකද මෙන්න මේ කොටස් ටික ඕනේ මේ තියරිය ඕනේ ගණන් හදන්න යන්න. හරිද? ඔන්න බලා ගන්න සුවිශේෂී නියමයක් මෙතන අද පැහැදිලි කරන්න හදනවා. ගණන් ටික හදා ගන්න ප්‍රවිෂ්ඨය සඳහා තමයි තියෙන්නේ. ඔයාගේ ඊළඟ මාතෘකාව බන්ධන විකරණ එන්තැල්පිය. ඒ සඳහා අවශ්‍ය වෙනවා බලා ගන්න මාතෘකාව. කවුද? හෙස් නියමය අවශ්‍ය වෙනවා. හරිද? මෙතනින් එහා ගණන් හදන්නේ අපි හෙස් නියමය භාවිතයට අරගෙන. බලන්න මේකේ තියෙනවා ඉස්සලා අහගෙන යන්න. නෝට් එකේ ලියපු කන්ටි ප්‍රශ්නයක් නැහැ. මම මේකේ වාක්‍ය කියන්නම් ඔයාලට. ප්‍රතික්‍රියක හා ප්‍රතිඵල එකම වන රසායනික ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල එකම වන රසායනික ප්‍රතික්‍රියාවකදී සිදුවන එන්තැල්පි විපර්යාසය ප්‍රතික්‍රියාව කුමන මාධ්‍යයක් ඔස්සේ සිදු කරද නියත අගයක් ගනී. හරිද? එනම් සිදුවන සමස්ත එන්තැල්පි විපර්යාසය ප්‍රතික්‍රියා මාර්ගයෙන් ස්වායත්ත වේ. මොකද්ද? ඒ රඳාපව ඒ මාර්ගයේ මත රඳා පවතින්නේ නැහැ කියලා. ඒ කියන්නේ ආය අහගන්න හෙස් නියමයේදී මෙහෙම දෙයක් කියනවා. ප්‍රතික්‍රියක සහ ඵල එකම වන ප්‍රතික්‍රියක සහ ඵල එකම වන. ඒ කියන්නේ ආය පිටින් බාහිර දෙයක් ආවේ නැහැ. ඒකේ ඇතුලේ සංකටක හුවමාරු වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් NaOH එක්ක HCl ප්‍රතික්‍රියා කරනවා. එතකොට බාහිරින් ආවේ නැහැ එකම ඵල. ඒ ඇතුලේ සංකටක තමයි හුවමාරු වෙන්නේ. ප්‍රතික්‍රියාව සිදුවන එන්තැල්පි විපර්යාසය. හරිද? ප්‍රතික්‍රියාව කුමන මාධ්‍යයක් ඔස්සේ සිදු කරද නියත අගයක් ගන්න. කුමන මාධ්‍යයක් ඔස්සේ කියලා කියන්නේ මාධ්‍ය ඝන මාධ්‍ය වෙන්න පුළුවන් ද්‍රව මාධ්‍ය. කොයි මාධ්‍ය ඔස්සේ සිදු කළත් එනම් සිදුවන සමස්ත එන්තැල්පි විපර්යාසය ප්‍රතික්‍රියා මාර්ගයෙන් ස්වායත්ත වේ. හොඳට අහන්න කතාව. ඔන්න දැන් ඔයාට පොඩ අවස්ථා කීපයක් ගැන පැහැදිලි කරන්න ඉරවම සෝඩියම් ක්ලෝරයිඩ් මෙතන ගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගමු කොහොමද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රධාන ආකාර දෙකක් විද්‍යාගාරයේ තියෙනවා. එකක් ජලීය මාධ්‍ය තුල තියෙනවා. ඊළඟට තව මම ගන්නවා HCl. හරිද? HCl තියෙන්නේ අනිවාර්යෙන් ද්‍රව මාධ්‍යයක් විදිහට. ඊට පස්සේ මේ දෙක ප්‍රතික්‍රියා කරලා NaCl අවස්ථාව වෙනවා. H2O ලික්විඩ් අවස්ථාව ඔන්නවට හම්බ වෙනවා. හොඳට බලන්න අවස්ථාව. එතකොට මේකද ගත්තේ මාධ්‍ය ඔක්කොම ජලීය මාධ්‍ය. හරිද? එතකොට හෙස් නියමය දානවා නම් හරිද? මෙතන ඝන අවස්ථාවට අරගෙන. එතකොට එහෙනම් මෙන්න මාර්ගය. එහෙනම් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක මොන තත්ත්වයකටපත් වෙන්න ඕනද? ජලීය මාධ්‍යයටපත් වෙන්න ඕන. දැක්කද මාර්ගය? ඊට පස්සේ මේක මෙයත් එක්ක එකතු වෙනවා. දැක්කද මාර්ගය? හරිද? එතකොට හෙස් නියමයේදී කියන්නේ එයාට මේ මාර්ගයෙන් වැඩක් නැහැ. එයාට ඕන කරලා තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl එක ප්‍රතික්‍රියා කරලා ඒකේ ඇතුලේ සංඝටක හෝමාරු වෙන්න විතරයි ඕනේ. ආයේ බාහිර දේවල් ඕනේ නැහැ. තේරෙනවද කතාව? එතකොට දැන් මෙතන තියෙන ඕන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන එකක් HCl එක ප්‍රතික්‍රියා වෙලා අරවා හැදෙනවා. හරි කතාව. එතකොට එහෙනම් මේක හැදෙන්නේ ප්‍රායෝගිකව කොහොමද? ඝනයක් ජලීය තත්ත්වයටපත් වෙන්න ඕනේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය වෙලා ඊට පස්සේ ජලීය HCl එක ප්‍රතික්‍රියා වෙන්න ඕනේ. හරිද? හිමස තේරෙනවද මම මේ කියපු කතාව මොකක්ද කියලා? හිමන්සා ආන්නේ සර් මට නම් තේරුන්නේ නැහැ. මට තේරුණෙත් නැහැ.
දැන් තේරුණා නැද්ද? නෑ සර්. මෙහා කණ්ඩ ඔය සිද්ධිය මේකයි. මෙතන හෙස් කියලා නියමයක් තියෙනවා. හරිද? ඔය ශක්ති විද්‍යාව අපි දැන් ලියන්න හදනවානේ මේ ශක්ති සටහන ලියන්න හදනවානේ. මෙන්න මේ ශක්ති සටහන අපි ලියන්න හදනකොට ඒ වගේම මේ හෙස් නියමයේ යොදන අවස්ථාවත් අපිට පැහැදිලි කරන්න පුළුවන් මෙන්න මෙහෙම. හෙස් නියමයේ පැහැදිලි කරනකොට මේකේ දැන් මම ගත්ත සරල ප්‍රතික්‍රියාව. හරිද? හෙස් නියමය පොඩ්ඩක් පැත්තකින් තියන්නකො. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් විද්‍යාගාරයේ තියෙන කැට විදිහට තියෙනවා. තව ද්‍රව විදිහට තියෙනවා. හරිද? එතකොට එහෙනම් මට අවසාන ඵලය කවුද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලය යොන කියලා කියනවා. කවුරු දිනද? HCl ආම්ලය දීලා. එතකොට මම කරන්නේ මේ HCl මොන තත්ත්වෙද? කැට තියෙන එක කුඩු කරලා ද්‍රවයක් විදිහට හරි ගස්සලා HCl එක ප්‍රතික්‍රියා කරන දානවා. හරිද? එතකොට මට මේ අවස්ථාව හම්බ වෙනවා. ඒ වගේම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කෙලින්ම ද්‍රව තත්ත්වයේ තියෙන එකම අරගත් මට මේ වැඩේ කරන්න පුළුවන්. හරිද? හෙස් කියන්නේ මෙහෙම දෙයක්. හරිද? හෙස්ට මේ දෙක ඕනේ. මේ දෙක ඕනේ. හැබැයි මෙවුවා කොහොමද තියෙන්නේ කියන එයාට අදාළත්වයක් නැහැ. ඇත්තට මම කිව්වොත් එහෙම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන අවස්ථාවේ තියාගෙන මේ තත්ත්වයට ඇති වෙන්න ගියාම ගොඩක් වෙලා යනවා. ඒ වගේම ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය ලොකු වෙනසක් වෙනවා. හරිද? හෙස්ට එවුව කිසිම දෙයක් වැදගත් නැහැ. හෙස්ට ඕනේ මෙන්න මෙවුවා. ඒ කියන්නේ මේ තියෙන ප්‍රතික්‍රියක එවුවම තමයි මොන බවටපත් වෙන්න ඕනේද? ඵල බවටපත් වෙන්න ඕනේ. එයාට මේ මාර්ගයෙන් වැඩක් නැහැ. මේ මාර්ගය දෙනවද? ඝනයක් මොන තත්ත්වෙද? ජලීය මාධ්‍යයටපත් වෙලා මේ ජලීය මාධ්‍යයත් එක්ක තමයි ප්‍රතික්‍රියාව වෙන්නට ඕනේ. දැන් තේරෙනවද මොකද මම කිව්වේ කියලා? හෙස්ට මාර්ගයෙන් වැඩක් නැහැ. දැන් මේක මේ තත්ත්වයටපත් වෙනවා මෙයත් එක්ක ප්‍රතික්‍රියාව. මෙන්න මාර්ගය. හරිද? එතකොට මෙතන එන්තැල්පි අවස්ථා දෙකක් තියෙනවා. හරිද? ඔය බන්ධන විඝටන එක තමයි මේ පැහැදිලි කරන්නත් බන්ධනේ වෙන් වෙන්නට ඕනේ. හරිද? භෞතික අවස්ථාව වෙනස් වෙන්න ඕනේ. අන්න ඒ වල එන්තැල්පිය ගණනය කරන්න ඕනේ. හෙස් කියනවා ඔයා ඕන තරම් ඒව ගණනය කරන්න මට මේ මාර්ගයෙන් වැඩක් නැහැ. මට ඕනේ අවසානයේ මෙන්න මේ ඵලයන් ටික ඕනේ ප්‍රතික්‍රියාවන්ට ගැලපෙන්න. තේරෙනවද? දැන් හේෂන් තේරෙනවද මම කියවද? ඔව් සර්. සුවිනි අවුලක් තියෙනවද මොකක්ද? නැහැ දැන් හරි සර්. ඔව් හරිද? හෙස් කියන්නේ ඔන්න ඔහම දෙයක්. තේරෙනවද? හොඳට ඕක නැතුව ඔතනින් එහාට යන්න බෑ. හෙස් නැතුව දැන් ඊළඟ ස්ටෙප් එක බන්ධන විකරණයෙන් තැල්පියනේ. දැන් මේක ඇත්තටම බන්ධන විකරණ වෙනවා. බන්ධනයක් වෙන් වෙනවා. දැන් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකේ Na වෙන් වෙනවා OH වෙනවා. ඒ OH එක මෙතන H එක එකතු වෙලා කවුද ජලය හදනවා. එතකොට මෙතන Na එක Cl එක එකතු වෙලා එයා NaCl හදනවා. බන්ධනය වෙනස් වෙනවා. හෙස් කියන්නේ ඔයා බන්ධනයත් වෙනස් කරගන්න. මට ඒක අදාළත්වයක්වත් නැහැ. හරිද? මෙතන ඔයා ඝනයක් කරනවා එයා ජලී තත්ත්වයටපත් කරලා මට මේව දුන්නට ඒත් මට අවුලක් නැහැ. මට මාර්ගය අවශ්‍ය නැහැ. හරිද? මට ඕන කරලා තියෙන්නේ කොහොමද? ප්‍රතික්‍රියක ටික ඒ විදිහටම කවුරු බවටද ඵලයක් වඩපත් වෙන එක තමයි කියලා තියෙන්නේ හෙස් නියමයේදී. හරිද? සෙතුමිනි තේරුණාද නැහැ කියව එක? තේරුණා සර්. තේරුණානේ? හරි. ඕක ඔයාට එහා පැත්ත දාලා තියෙනවා. ප්‍රතික්‍රියක තියෙනවා ඩෙල් මාර්ගය කියලා දාලා තියෙනවා. ඔන්න ඔය විදිහට ඊට පස්සේ ඔයාට හතරවෙනි එක පැහැදිලි කරලා තියෙනවා බන්ධන විකටන එන්තැල්පිය. මම නෝට් එක දාලා දෙනවා මොකද ඒකේ ගොඩාක් තියෙනවා නෝට් එක. ඊට පස්සේ ගණන් හදන්න නැති ගණන් හදන ස්ටෙප් එක ගාව එක මම නෝට් එක දැම්ම ගෲප් එකට. හරිද? එතකොට එහෙනම් මේ බන්ධන විකරණ කියලා කියන්නේ බන්ධනය වෙන් වෙලා ආයෙත් අලුත් බන්ධනයක් හැදෙනවා. නිකන් අර පාසල් ප්‍රේමිය වගේ. තේරෙනවද? සමහර ස්කෝල් වල තියෙන්නේ පාසල් ප්‍රේමී සමහර ළමයිගේ හරිද විශ්වවිද්‍යාලේ ගහනම ඔක ටිකක් අඩු වෙනවා. හරිද? ඉස්කෝලේ යන කාලේ මොකද කරන්නේ? ගෑනන් එකේ යාළු වෙනවා. යාළුලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ බන්ධනේ ටික කාලෙකින් ඔන්න වෙනස් වෙන් වෙනවා. වෙන් වෙලා ආයෙත් ඒ පින් ළමයා වෙන ගෑනන් එකේ යාළු වෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි බන්ධන විකරණ එන්තැල්පිය කියලා කියන්නේ. බන්ධනය වෙන් වෙලා අලුත් ආයෙ බන්ධන සාදා ගන්න එක. දැන් මෙතන බන්ධනය වෙන් වෙනවා. කවුරු කවුද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක තියෙන බන්ධනය සහ HCl බන්ධනය. ඒ බන්ධනය වෙන් වෙලා කවුද? OH එක H එකත් එක්ක අලුත් බන්ධනයක් හදා ගන්නවා. කවුරු බවටද? H2O බවට. එතකොට මෙයාගේ තිබුණා කවුද? Na+ එක, මෙයාගේ තිබුණා Cl- එක. ඒ දෙක එකතු වෙලා NaCl හැදෙනවා. ඔන්න ඔය අවස්ථාව ටික තමයි උදාහරණත් එක්ක බන්ධන විකරණයේදී ගොඩාක් පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට මම තියාගන්න හෙස් නියමයේ ඔස්සේ අපි එන්නේ කොහාටද? මෙන්න මේ බන්ධන විකටන එන්තැල්පියට. බන්ධන විකටන එන්තැල්පිය. මේක සංකේතවත් කරන්නේ ΔH D සංකේතයෙන් තමයි දාන්නේ. හරිද? මේ කීවෙනි වර්ගයද මේ?
හතරවෙනි මාර්ගය. ඕකේ ගණන් ටිකක් අපිට තියෙනවා හදන්න. බන්ධන විඝටන මහා ප්‍රාණඝායන විඝටන එන්ටර්පිය ඩෙල්ටා H D කියලා තමයි මේක සංකේතවත් කරන්නේ. ඕකේ ඔය අවස්ථා ටික පැහැදිලි කරලා දෙනවා මෙන්න මේ විදිහට. හරිද? මම ඕකේ චුට්ටක් අවස්ථා පැහැදිලි කරලා දෙන්න ඔයාලට. S නියමයේ දැන් ඔයා ගාව තියෙනවා. බන්ධන විඝටන මෙන්න මේ CH4 ඇතුළේ ඕක හොඳට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. CH4 වලින් පැහැදිලි කරන්නේ මෙන්න මෙහෙම. CH4 එකක් ගෑස් අවස්ථාවේදී මේක පත් වෙනවා ඉස්සරලාම CH3 gas plus H බවට පත් වෙනවා. හරිද? මෙන්න බලන්න ඉස්සරලාම වෙන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ මෙතන තියෙන CH3 එක මෙතන CH2 gas ඊට පස්සේ CH2 gas එක CH gas වෙලා එකක් මුලා හරිනවා. හරිද? බලන්න මේ තියෙන බන්ධන විඝටන අවස්ථා ටික. හරිද? CH4 එක H එකක් අයින් කරනවා. දැන් බලන් ඉන්න ඔයාට ඉතින් සර් ඔය වල ලේසියිනේ. හරිද? මේකේ එකක් හොයාගෙන ඒක වැඩි කරගත්තා නම් හතරෙන් ඔය මොන පයිත්‍යයක් මුකුත් නැහැ කියලා. හැබැයි කොල්ලෝ මෙහෙම දෙයක් තියෙනවා. මේ උඩ එකට හම්බෙන්නේ එක අගයක්. පල්ලෙහායකට තව අගයක්. පල්ලෙහායකට තවත් අගයක් තමයි හම්බෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඔයාලා මතකද දන්නේ මේ විද්‍යුත්ණතාවයෙන්. හරිද? මේ CH බන්ධනේ මෙයාට හම්බෙන්න සුළු ධනාරෝපණයක් හම්බෙනවා. මෙයාට සුළු ඍණාරෝපණයක් හම්බෙනවා. ඇයි හේතුව? විද්‍යුත්ණතාවය කාගේ වැඩිද? කාබන්ගේ වැඩි හයිඩ්‍රජන්ගේ අඩුයි. ඒ නිසා බන්ධන වලාව කාගේ පැත්තට ඇදිලා යනවද? C ගේ පැත්තට ඇදිලා යනවා. තේරෙනවද? ඒ නිසා ගලවන්න දෙන්න ඕන ශක්තිය ඉතාමත්ම වැඩි අගයක් වෙනවා. ඒ නිසා මෙයාගේ බන්ධන විඝටන බන්ධනයේ වෙන් කර දෙනාගේ එකක්. මෙයාගේ තව එකක්. මෙයාගේ තව එකක්. දැක්කද මේ වෙනස? ඒ කියන්නේ එකම අගයේ වෙන්න විදිහක් නැහැ. සමස්තයක් විදිහට CH4 වල බන්ධන විඝටන එන්තල්පිය කියලා කියන්නේ ඒ ඔක්කොම එකතු කරලා හතරෙන් බෙදලා ගත්තා නම්. තේරෙනවද? හතරෙන් බෙදලා මේක තවයින් කරන්න පුළුවන්. හතරෙන් බෙදලා ගත්තා නම් C සහ H අතර බන්ධන විඝටන එන්තල්පිය මෙන්න මෙච්චරයි කියලා දෙනවා. දෙන්නේ අපි කියද්ද මේ ඔක්කොම අරගෙන හතරෙන් බෙදලා සමස්තයක් විදිහට. හරි. එහෙනම් ඔන්න බලා ගන්න බන්ධන විඝටන එන්තල්පි ශක්තිය කොච්චරද කියලා ඔය පැහැදිලි කිරීම ඔයාගේ නෝට් එකේ දාලා තියෙනවා. හරිද? ඒක පැහැදිලි කරලා තියෙනවා ලියු පොතේ ලියවනම් කොට CH4Cl වල ඔය විදිහට විස්තර ගොඩක් දීලා දෙනවා. හරිද? ඒ වගේම මම කිව්වා මේකේ බන්ධන විඝටන එන්තල්පිය ගන්නේ මේ එක එකේ බන්ධන විඝටන එන්තල්පිය අරගෙන බන්ධන සංඛ්‍යාවෙන් බෙදලා. හරිද? ඒ කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් අතර බන්ධනයේ කොච්චරද කියලා එන්තල්පිය හඳ ශක්තිය කොච්චරද කියලා ගන්නේ. මෙතන අවස්ථා 1 2 3 4ක් තියෙනවා. අවස්ථා කීයක් තියෙනවද? 4ක් තියෙනවා. මුළු වගේ එකතු කරලා කීයෙන් බෙදුවාද? 4ෙන් බෙදුවා මේ අවස්ථාව ගන්න පුළුවන්. හරිද? ඒ නිසා තමයි මේ ඔක්කොම එකතු කරලා 4ෙන් බෙදලා සාමාන්‍ය අගයකට මේ ගන්න. හරි. යම් ඊට පස්සේ වගුවක් ඔයාලා දිලේ නෝට් එක ලියාගත්ත කට්ටියගේ බලන්න මේකේ බන්ධනය දීලා තිනවා හයිඩ්‍රජන් අතර තියෙනවා ධන 436ක් කියලා. ඊට පස්සේ කාබන් හයිඩ්‍රජන් අතර තියෙනවා ධන 346ක් කියලා. ඔය වගේ සෙට් වගුවක් දීලා තියෙනවා. ඔයාලා ලියාගත්ත කට්ටියගේ පොතේ ඇති ඕක. හරිද? ඝන හද නැති මම ඔය ටික දෙන්න. මොකද සමහර කට්ටිය ලියලා නැහැ කියලා කිව්වනේ. හරි. ඊට පස්සේ මාතෘකාවක් ඔයාට ඒකේ දීලා තිනවා මධ්‍යන්න බන්ධන එන්තල්පිය කෙරේ බලපාන ලබන සාධක. අන්න මධ්‍යන්න. ඒ කියන්නේ මේ CH4, CH3, CH2, CH. හරිද? මේ විදිහට හතරක් තියෙනවා. හතරේ මධ්‍යන්න අගය හොයන්න පුළුවන්. මේකේ බන්ධන අගය හොයලා, මේකේ බන්ධන අගය හොයලා, මේකේ බන්ධන අගය හොයලා ඔය උත්තර හතරම හොයලා හතරෙන් බෙදුවනම් ඔයාට හම් වෙනවා මධ්‍යන්න බන්ධන අගය. ඒ මධ්‍යන්න බන්ධන අගය කෙරේ බලපාන සාධකයක් තමයි එකක් මේ බන්ධනයේ තියෙන දිග ප්‍රමාණය. මේ CH අතර තියෙන දිග ප්‍රමාණය. හරිද? ඊට පස්සේ පරමාණු අතර බන්ධන සංඛ්‍යාව. දැන් CH අතර මෙයාගේ නම් බන්ධන 4ක් තියෙනවා. මෙයාගේ බන්ධන 3ක් තියෙනවා. මෙයාගේ බන්ධන 2ක් තියෙනවා. එහෙනම් බන්ධන සංඛ්‍යාව අනුව මොකද වෙන්නේ? මේ වටිනාකම මොකක් වෙනවද? වෙනස් වෙනවයි කියලා මම ඔයාලට දුන්නා. හරිද? ඊට පස්සේ බන්ධනයේ සිදුවන අවසාන වශයෙන් ගත හැකි ද්‍රවීකරණය විද්‍යුත් ඍණතාවය. එතකොට එහෙනම් මෙයාගේ විද්‍යුත් ඍණතාවය වැඩි. මොකද කාබන්ගේ වැඩි නිසා හයිඩ්‍රජන් අඩුයි. බන්ධන වල කාගේ පැත්තට යනවද? කාබන්ගේ පැත්තට එනවා. හරිද? ඔය ටික එහෙනම් පැහැදිලි කරලා දුන්නා.
සුවිලි තේරුණාද නැද්ද බන්ධන විකරණ? සර් ඒ ටික තේරුණා. අර නියමයට කලින් තව තියෙන්නේ සර් වැඩි ලකුණු කිරින් දාලා ඒ ටික තේරෙන්නේ නැහැ. සමීකරණයට නියමයට කලින් තියෙන්නේ සර් කොටසක්. අයියෝ ඒක ඉච්චර ගන්න අර දුබල ප්‍රබල කියන එක නේද? ප්‍රබලතාවය වැඩි වෙනවා කියන එක නේද? ප්‍රබල වාෂ්ප සීට් එක සර්. චුට්ටක් ඉන්න එක ඉදිරියේදී හම්බ වෙනවා. ඒතර ඔතන දැම්මට තව ඉදිරියේදී ඔය විකරණ එන්තැල්පි වල කීපයක් තියෙනවා. එතනදී ඔය ගන්නවා මොකද වැඩි වෙන්නේ කොහමද කියලා අයනීකරණ එන්තැල්පි තූකරණ එන්තැල්පි කියලා කොටස් කීපයක් තියෙනවා. අන්න එතනදී මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. හරිද? ඔතන ඔය නිකන් දැනුම් දෙන්න තියරි ආවර වෙන්න ඕනේ විතරයි. ලොකු දෙයක් නෑ අතන. හරිද? ඔක පළමු අයනීකරණ ඉලෙක්ට්‍රෝඩ බඳුදා එන්තැල්පි කියලා කොටස් වර්ගයක් තියෙනවා. අන්න එතනදී මම ඔයාලට පෙන්නන්නම් මොකද මේක වෙනස් වෙන්නේ කියලා. හරි. එහෙනම් අපි යම් මාතෘකාවක් කියලා හැමෝම ඝන සෙට් එක හදන්න පටන් ගමු හිමින් හිමින්. ලියවෙනම් බන්ධන මාතෘකාවක් ලියමු. බන්ධන විකරණ එන්තැල්පි ඇසුරෙන් මාතෘකාවක්. බන්ධන විකරණ එන්තැල්පි ඇසුරෙන් බන්ධන විකරණ එන්තැල්පි ඇසුරෙන් ප්‍රතික්‍රියාවල එන්තැල්පි විපර්යාස ගණනය කිරීම. මාස්ලක වැහුන්නේ. බන්ධන විකරණ එන්තැල්පි ඇසුරෙන් ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාස ප්‍රමාණය ගණනය කිරීම. ඔතන ඉලක්ක ගන්න ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය. ප්‍රතික්‍රියාවේ එන්තැල්පි කියන වචනයට ලක් ගන්න. ලියමු චූටි වාක්‍යයක් කියලා අපි මේ සිද්ධාන්තයේ දෙමු. අමාරු නෑ ටක් ගාලා අල්ල ගන්න පුළුවන් කොටසක්. මාතෘකාව කියන්න බන්ධන විකරණ එන්තැල්පි ඇසුරින් ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසය ගණනය කිරීම. ලියමු සම්මත බන්ධන විකරණ එන්තැල්පි තරු ලකුණක් දාලා සම්මත බන්ධන විකරණ එන්තැල්පි ගණනය කිරීම සඳහා සෑදෙන බන්ධන සහ කැඩෙන බන්ධන පිළිබඳව මනා අවබෝධයක් පැවතිය යුතුය. හරි ඔන්න බලන්න මේ හරියට ටිකක් ගම්පහම ටිකක් වේගෙන් අපේ ගුරු මහත්තුරු ටික ඇදලා නැතන ගියා කියලා තමයි ආරංචි උනේ දෙස් දෙකේ ළමයින්ට මෙයා ගන්න ඩෙල්ටා HF කියලා කියන ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය මම කො මේ සංකේත ආයන හොඳටම තියෙන්න ඕනේ ඩෙල්ටා HF මෙතන නම් ඩෙල්ටා HD හරිද මෙතන ඩෙල්ටා HD සර් දෙකම එකයි නේද ඔව් දෙකම එකයි කිසි වෙනසක් නැහැ එතකොට සර් කැරෙන බන්ධන වල වටිනාකම හැදෙන බන්ධන වටිනාකමට සමානද? ඔව් සමානයි. කිසි ප්‍රශ්නයක් නැහැ. එතනවද
දැන් උදාහරණයක් හිතන්න හොඳට බලන්න ඔය කියපු කතාව H සහ Cl හැදෙන්න යන වටිනාකම ශක්තියම තමයි මේක හැදෙන්න. එතකොට මේක හැදෙන්නේ අපි හිතමුකෝ මෙහෙම කියලා C+H2 කියලා කියමුකෝ හැදෙන එක. හරිද? ඊට පස්සේ මෙයා වෙන්ගෙන එක ගත්තේ කොහමද? H+ අනිත් එක කවුද? C-. හරිද? මේක හැදෙන එක මේක හැදෙන එක මේක තමයි මොකද්ද? කැඩෙන එක. මේ දෙකේම වටිනාකම් මොකද වෙන්නේ? සමානයි. හරිද? එතකොට එහෙනම් ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය හොයන්න නම් කැඩෙන බන්ධන සංඛ්‍යාව දැනගෙන තියෙන්න ඕනේ. ඒකෙන් අඩු කරන්න ඕනේ මොනවද එහෙනම්? හැදෙන බන්ධන සංඛ්‍යාව. මේ සිග්මා කියලා අදහස් කරන්නේ බන්ධන සංඛ්‍යාව. බන්ධන 25ද 30ද තියෙනවා නම් අන්න සිග්මා ප්‍රමාණය. එතකොට එහෙනම් ඩෙල්ටා F කියලා කියන්නේ මොකක්ද එහෙනම්? ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය හැදෙන බන්ධන සංඛ්‍යාවෙන් කැඩෙන බන්ධන සංඛ්‍යාවෙන් හැදෙන බන්ධන සංඛ්‍යාව අඩු කරන්නයි ඕනේ. බන්ධන විකරණ එන්තැල්පිය ඇසුරෙන් ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය. මේ ප්‍රතික්‍රියා එන්තැල්පිය කියන්නේ පළවෙනි මාතෘකාව. එතකොට නම් පළවෙනි මාතෘකාව හදන්න පුළුවන් බන්ධන ඇසුරෙන් හදා ගන්න පුළුවන්. හරි හැම එකනම මේ සමීකරණය ලියා ගන්න. සුවිනි තේරුම් නැද්ද කියපු එක? තේරුණා සර්. සුවිනි තේරුණා සර්. ඉමාන් සාරිද? තේරුණා සර්. බිස්කට් එකක් කනවද දන්නේ නැහැ. සෙතු තේරුණාද? තේරුණා සර්. සස්මිතා වැඩි අවුල්ද මොකක්ද දන්නේ නැහැ. තේරුණා සර්. සමීකරණය ලියන්න. හරි ලියමු එහෙනම් ගානක් කාලය ගත කරන්නේ නැතුව පහතින් දක්වා ඇති බන්ධන විඝටන එන්තැල්පි ඇසුරෙන් ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය ගණනය කරන්න. හරි මෙන්න බලන්න ඔයාලට මේ පේන්න ඕනේ මෙන්න මේ වගේ. හරිද? බන්ධනයක් වෙන් වෙන්න අනිවාර්යයෙන් මේක මොන අවස්ථාවේ තියෙන්න ඕනේද? වායු අවස්ථාවේ තියෙන්න ඕනේ. හැබැයි ටෙස්ට් ඒක ප්‍රශ්නයක් නැහැ. එයාට කොහොම හරි අවසානයේ ඕනේ ප්‍රතික්‍රියා ටිකයි පළ ටිකයි ගන්නට එකම වර්ගයේද කියලා එයාට බලා ගන්න ඕනකම තියෙනවා. හරිද? හැබැයි බන්ධන විකට වෙනවා නම් ද්‍රව අවස්ථාවේ බෑ. එතකොට එහෙනම් මේ හැම එකම දිගට තියෙන මොන අවස්ථාවේද? ද්‍රව අවස්ථාවේ. ද්‍රව අවස්ථාවේ දුන්න එක ඌර්ධපාතනය කරන්න ඕනේ. ද්‍රවයක් මොනවද? වායු අවස්ථාවට. මේ වගේ ඝනයක් ද්‍රව අවස්ථාවට, ඝනයක් වායු අවස්ථාවට. මෙන්න මේ වගේ අවස්ථා විපර්යාසයක් කරලා තමයි බන්ධන විකටනය කරන්න ඕනේ මොන අවස්ථාවේද? වායු අවස්ථාවේ. එතකොට එහෙනම් මෙතනත් වායු, මෙතනත් වායු, මෙතනත් වායු. තත්කාල මේ දත්තරේ ක්‍රමාදාන ලියා ගන්න. delta H D H2 වල අනිත් Cl2 වල අනිත් එක HCl වල.
හරි ලියන්න ඊට පස්සේ හයිඩ්‍රජන් සහ ක්ලෝරින් හයිඩ්‍රජන් අකුරේ ලියන සංකේත දාන්න එපා. හයිඩ්‍රජන් සහ ක්ලෝරින් එකිනෙක සංයෝජනයෙන් HCl නිර්මාණය වේ. HCl නිර්මාණය වේ. හරි. මෙන්න බලන්න හයිඩ්‍රජන් තියෙනවා Cl2 තියෙනවා. හරිද? HCl කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එතකොට එහෙනම් HH බන්ධන එකක් තියෙනවා Cl බන්ධන එකක් තියෙනවා HCl බන්ධන කීයක් තියෙනවද එහෙනම් දෙකක් තියෙනවා බලා ගන්න පුළුවන් හයිඩ්‍රජන් ක්ලෝරින් HCl ටක්කල දාන මේ අවස්ථාව මෙතන දෙකක් තියෙනවා මෙතන දෙකක් තියෙනවා මේ Cl වල එහා පැත්තේ ගෑස් කැමරාවට අහු වෙන්නේ නැහැ සීමාව හරි මම දාන්න මට මොකද ඊට ඕන නිසා මම දානවා හරි දැන් එතකොට ඔයාලට මට කියන්න කැඩෙන බන්ධන මොනවද දැන් මේකන හැදෙන බන්ධනනේ හැදෙන බන්ධනයක මම මෙහි පැත්ත ලියන දාන්නවා කිසි අවුලක් නැහැ කවුද එහෙනම් ඩෙල්ටා H D හරිද කවුද එහෙනම් HCl අවස්ථාව දැක්කද මේ තමයි හැදෙන බන්ධන මේ තමයි හැදෙන බන්ධන හැබැයි හැදෙන බන්ධන කීයක් තියෙනවද හැදෙන බන්ධන තියෙනවා මෙතන දෙකක් තියෙනවා දැන් ගන්න ඕනේ එහෙනම් කැඩෙන බන්ධන ගත්තා මේ සමාන ලකුණ මේ තුනම එහෙම ගත්තා ඩෙල්ටා HD ඊට වලින් ගත්තා කවුද එහෙනම් හයිඩ්‍රජන් වල අවස්ථාව බලන්න හයිඩ්‍රජන් වල බන්ධනය මොකද කැඩෙනවා කවුරුද මෙතන තියෙනවා H ඒකට එකතු කරන්න ඒ සිග්මා කියලා කියන්නේ කැඩෙන බන්ධන සංඛ්‍යාව එකතු කරනවා ඊළඟ ඩෙල්ටා H D කවුද Cl හරිද එතකොට එහෙනම් මේ දෙකේ එකතුවෙන් මේක අඩු කරන්න ඕනේ එතකොට HH බන්ධනය මෙතන දීලා තියෙනවා කොච්චරද ධන 436ක් ඊට පස්සේ Cl වල තියෙනවා කොච්චරද ඒක තේරුන්නේ නැහැ සර් නැහැ ඒක තේරුන්නේ නැහැ කියලා කිව්වා ඒ ටික තේරුන්නේ නැහැ නේ සර්. ඒකේ ලොකු දෙයක් නැහැ. තේරුම් ගන්න මෙහෙන්ද. දැන් මට ආයෙ විදින ඒක ඊට පස්සේ මම ගන්න. ඔයාලා නේම ටික ලියලානේ තියෙන්නේ. ලීසි කොටසක්. බලන්න මම කිව්වේ කොහොමද ගත්තේ? හයිඩ්‍රජන් උයි Cl2 එකතු වෙලා කවුද හැදෙන්නේ? HCl හැදෙනවා. ඕකනේ අවස්ථාව. එතකොට හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවා, ක්ලෝරින් පරමාණු දෙකක් තියෙනවා. HCl පරමාණු කීයක් හැදෙනවද? දෙකක් හැදෙනවා. ඒක තේරෙනවද? ඔව් සර්. ඒක තියෙනවා. right. එතකොට එහෙනම් මෙතන තියෙන්නේ කොහොමද? මෙතන තියෙන්නේ HH බන්ධනය. මෙතන තියෙන්නේ මොකද්ද? Cl බන්ධනය. තේරෙනවද ඒක? මෙතන හැදෙන්නේ මොකද්ද? HCl බන්ධන හැබැයි කීයක් හැදෙනවද? දෙකක් හැදෙනවා. ඒක තේරෙනවද? ඔව්. හරි. එතකොට නම් මේ HCl හැදුනේ කොහොමද? හයිඩ්‍රජන් දෙකට කැඩිලා. Cl දෙකට කැඩිලා. දැක්කද? ඒෂා. ඔව් සර්. ඔව් හොඳට අහන්නද? එතකොට H2 තමයි මේ කැඩෙන්නේ. හරිද? Cl2 කැඩලා HCl හැදෙනවා. එහෙනම් මේ දෙක තමයි මෙන්න මෙයයි තමයි මොන බන්ධනද එහෙනම්? කැඩෙන බන්ධන. දැක්කද? එතකොට එහෙනම් හයිඩ්‍රජන්ගේ කැඩෙන බන්ධනයේ වටිනාකම කොච්චරද? මෙන්න හයිඩ්‍රජන් කැඩෙනවා. ධන කොච්චරද? 436යි. එතකොට ක්ලෝරින්ගේ කීයද මම ඔයාලට දුන්නේ? ක්ලෝරින්ගේ ධන 244ක් නේද තියෙන්නේ?
ධන 242ක් 42 42 වන් කියලා 242ක් හරිද එතකොට එහෙනම් මේ ඔක්කොම මොන බන්ධනද කැඩෙන බන්ධන එතකොට එහෙනම් හයිඩ්‍රජනුත් කැඩෙනවා ක්ලෝරිනුත් කැඩෙනවා හරිද ඒකෙන් අඩු කරන්න මොන බන්ධනද හැදෙන බන්ධන තමයි කවුද HCl එක හැදෙනවා මේ දෙක කැඩලා HCl හැදෙනවා හරිද එතකොට HCl වටිනාකම දුන්නා කීයක් කියලාද ධන 431ක් ධන 431ක් හැබැයි ඒ වගේ කී ගුණයක්ද එහෙනම් දෙගුණයක් කියලා එන්නට ඕනේ තේරුණාද 431 ඒවා කී ගුණයක්ද එහෙනම් දෙගුණයක් වෙනවා දැන් තේරුණාද නැද්ද තේරුණා සර් ඔව් හේෂාන් තේරුණා නැද්ද ඔව් දැන් හරි සර් හරි දැන් හරි ඔව් හරි ටක්කාලා එහෙනම් සුරු කරලා ගන්න උත්තරේ අපේ මේ සෙතුමී තේරුණාද දන්නේ නේද සෙතු තේරුණා සර්. තේරුණානේ හරි මේ හිමාංශ මොකක්ද දන්නේ සිද්ධිය තේරුණා සර්. තේරුණානේ හරි ටක්කා දාන සුරු කරලා වෙලා උත්තරේ කියලා කියමු ඉන 184ක් තමයි ඔබ දෙන්නේ ඉන 184යි කිලෝ ජූල් මවුලයට සස්මිතා තේරුම් නැද්ද මේක සස්මිතා තේරුණා සර්. තේරුණානේ තේරුම් නැත්නම් ටක්කාල කටයල් අහන්න ඕනේ අඳුකුළු පීරිය වගේ ඉන්නේ එහෙම නැහැ මොකද දැන් ගම්පා මහත්තුරුම ඇදලා ගිහලා නැද ඉන්නේ ඔවා 22 නමින් ගෙවොත් එම දන්නෙත් නැහැ. කැරණ වන්දන මොකක්ද දන්නෙත් නැහැ. හෙස්නීමේ දන්නෙත් නැහැ. සර් අපිට ඉස්සර සර් මේ නෝට් එව්ව මේ පොත නැද්ද සර්? කොයි පොතද? අර ලොකු අකුරු ලියලා තිබ්බේ. ඔව්. ඒක හොයන්න ඕනේ මේ මූණ මේ කොල්ල අපේ ගෙවල් ගාව කොල්ලෙක් නෝ 2021 එකෙන් තමයි මේ අපේ ගෙවල් දෙකට දෙහා පැත්තේ ඉන්නේ. බලන්න කොල්ලෝගේ අකුරු වල හැටි දන්නන්න තමයි කියලා කුටිවල බලන්න ගන්න බෑනේ කේස් එක. මම සර් හෙස් නියමෙන් ලිව්වේ කේස් නියමයි කියලා මට වෙවුන්නේ නැහැ අකුරු කියලා. ඔයා මේ කන්නට දාලා ලිවේ සුවිනි නෑ. මරා ගන්න බා. මුලට එතන මරා ගන්න බා. ඉමාස උත්තරේ හරියට දන්නේ නැහැ. බැලුවේ නෑ සර්. ආපන් ගහපන් නැත්නම් ඔයගෙ කැල්ල එකක් ළඟ පාත. චුනික් ගහපන් ඩෝම් ගාලා. ඒෂාන් උත්තරේ හරියට දෙන්න සුළු කරලා නේ. හිමාංශලා අර කැල්ලකින් හද ඩක්ටර් ඒ කැල්ල එකක් කොහෙන්ද වැඩි කරලා අරක ගන්න බලන්නකෝ. හරි හරි. මන් දන්නවා ඔකි ගහනවා සටස් කාලායි මන් දා කැල්ලකින්. ෆෝන් එකෙන්ද ගහුවේ මන් දා. මොකක්ද සර්? ෆෝන් එකෙන්ද ගහුවේ කැල්ලකේ. තමයි ඔකි ගහනවා පටස් කාලා. උඩට කැල්ලක උරුයි. යම් ඔන්න අහගන්න මේ දැන් ඔය ගම්පහ දිහා ඉන්නවනේ අපිට වැඩිය හොඳ උගත් බුද්ධිමත් ලොකු මහත්තුරු සමහරලාට මේක මේ කියලා දෙන්නේ නැතුව ඇති. හරිද? මේකත් සිලබස් එකේ තියෙන ක්‍රමයක්. හරිද? තව සමහරලාට ගම්පහ මහත්තුරු මේ කියලා දෙන්න ඇති එන්තැල්පි චක්‍රයක් භාවිතයෙන් හදන්නේ කොහොමද කියලා. හරිද? මේ ඔයාට මම කියලා දුන්නේ එක ක්‍රමයක්. හරිද? එතකොට එහෙනම් තවත් ක්‍රමයක් තියෙනවා. චක්‍රය හොයලා චක්‍රය ඇතුලෙන් යනවා හෙස්. හරිද? හෙස්කෙන් හොයන්න යන්න තියෙනවා. හරිද? එහෙනම් මේ තියෙන්නේ කොහොමද? කැඩෙන බන්ධන, හැදෙන බන්ධන ඇතුලෙන් ඔන්න
ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය හොයලා ගත්තා. බන්ධනයේ ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය. හරිද? එතකොට ප්‍රතික්‍රියා කියලා කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියා එන්තැල්පිය කියන්නේ මොකක්ද එහෙනම්? මෙන්න මේක. මේ මෙතන. මේ තමයි ඩෙල්ටා H එක. තේරුණා කියලා? එතකොට මේ දෙන්න කැඩිලා මෙයා හැදෙනවා. එතකොට මැද්දට තමයි දාන්නේ මොකද්ද? ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය. ඒෂන් තේරෙනවද මේක? ඩෙල්ටා H Fi කොහොමද කියලා? හරිද? මේ එක ක්‍රමයකින් හදන්න පුළුවන්. හරිද? තවත් ක්‍රමයකින් හදන්න පුළුවන්. ලියමු මේකට යටින් තොර ලකුණක් දාලා වෙලා ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය ලියමු තොර ලකුණක් දාලා වෙලා ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය එන්තැල්පි චක්‍රයක් භාවිතයෙන් හෙස් නියමයේ යොදා ලබා ගැනීම ඔන්න බලන්න දෙවෙනි ක්‍රමය බලමු මේකත් විතර තියෙදි කියලා අපේ අයියා ලක්කන හැම එක්කෙනා මේ පැත්ත බලා ගන්න හරිද මේකට දුන්න ප්‍රතික්‍රියාව හයිඩ්‍රජන් වායු අවස්ථාවේ තියෙනවා Cl වායු අවස්ථාවේ තියෙනවා මම කිව්වා HCl කියන අතර මොන අවස්ථාවේද එහෙනම් වායු අවස්ථාවේ කියලා කිව්වා වායු අවස්ථාවේදී මේක දෙකක් හරිද මෙතන දාන්න කිව්වා ඩෙල්ටා Hf කියලා දාන්න කිව්වා ඇයි ඩෙල්ටා F දාන්න කියලා කිව්වේ මේක ප්‍රතික්‍රියාවක් නිසා එතකොට එහෙනම් මේ තමයි ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය ඊට පස්සේ මෙයා ප්‍රතික්‍රියාව වෙලා මෙන්න මෙහෙම හැදෙනවා බන්ධන කැඩිලා දෙකක් H gas හරිද ඒ කියන්නේ මේ Cl2H2 හයිඩ්‍රජන් වායුව ක්ලෝරින් වායුව ප්‍රතික්‍රියාව තමයි HCl දෙකක් හැදෙන්නේ හරිද දෙකක් H හැදෙනවා ඔයා ඔය ප්ලස් එහෙම දාන්න යන්න එපා මෙතන ප්ලස් කියලා දාන්න යන්න එපා මොකද එතකොට ප්‍රශ්න ඇති වෙයි ඊට පස්සේ තව හැදෙනවා මේකේ මෙයා කැඩිලා ඉවරලා හැදෙනවා කොහමද දෙකක් Cl gas හැදෙනවා හරිද ඒ වගේම බලා ගන්න දිගිසරදී ඉතාලියෙන් පල්ලෙහාට තියෙන ඉතාලිය මෙයා කැඩිලා මේ තත්ත්වෙටපත් වෙන්න පුළුවන් නේද හොඳට බලන්න අවස්ථාව දැන් මෙයා කැඩිලා මෙයා හැදෙනවා මෙයා කැඩිලා මෙයා හැදෙනවා ඒ වගේම මෙයාත් කැඩිලා මේ තත්ත්වෙටපත් වෙන්න පුළුවන් නේද ඒ ශාන් තේරුණාද නැද්ද තේරුණානේ ආරයි එතකොට එහෙනම් ඔයාට පේන්න ඕනේ මෙන්න මෙයාගේ බන්ධන විකරණය වාට දුන්නා හයිඩ්‍රජන් වල කොච්චරද ධන 436යි ධන 436ක් යනවා හයිඩ්‍රජන් දෙකක් H බවට පත් වෙන්න. ඒ වගේම Cl වලට යනවා 242ක් යනවා. හරිද? ඒ වගේම HCl වලට යනවා කොච්චරද 431ක්. හැබැයි කොල්ලෝ 431 වගේ කීයක් තියනවද? දෙකක් තියෙනවා. හරිද? අන්න ඔයාට ඊට පස්සේ දාන්න පුළුවන් මොන නියමයේද හොඳට බලා ගන්න හෙස් නියමය හෙස්ට හොඳට අහන්න කතාව මේ මාර්ග වලින් වැඩක් නැහැ කියලා කිව්වා හෙස්ට ඕනේ මොකද්ද මේ දෙක එකතු වෙලා එයා වගේම දෙයක් හදන්න දැන් මේකේ සෝඩියම් හරි මැග්නීසියම් තිබ්බනම් හෙස් මක් කරලවත් දාන්න බෑ තියෙන වලින් තමයි මෙයා හැදිලා තියෙන්නේ හෙස් නියමය දාන්න ඔයා දැනගන්න ඕනේ ඊතර ටික එක පෙළියට ගන්න හරිද බලන්න මේ ඊතල මේ පැත්තට හරිද මේ ඊතලය මෙහෙම එනවා මෙතෙන්ට. එහෙනම් ඔයාලට පේනෝනේ මේ දෙක එකක්. මේ දෙක එකක්. මේ දෙක එකක්. දැක්කද ඊතල වල මාර්ගය කොහොමද කියලා? මේක හැදෙන්න මේ ඊතල දෙක පල්ලෙහාට එන්නේ. හරිද? එතකොට මේක හැදෙන්න මෙහෙම ඊතලය ගිහිල්ලා මේ පැත්තට එනවා. එතකොට එහෙනම් බලා ගන්න මම හෙස් නියමය යොදනවා මෙන්න මෙහෙම. හොඳට බලන්න ඉස්සෙල්ලාම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් චුට්ටක් ඉන්න මට අවස්ථාවක් දෙන්න ඊට පස්සේ අහන්න. ඩෙල්ටා F කියලා දානවා ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය. ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය මෙන්න මේක. එතකොට මෙහෙම ඇවිල්ලා මෙහෙම එන්නේ. ඒකට එකතු කරා කොච්චරද?
431 ඒවා කීයක්ද? දෙකක්. එතකොට මේ පැත්තේ සෙට් එක සමාන වෙනවා කාටද එහෙනම්? මේ පැත්තේ සෙට් එකට. එහෙනම් කොච්චරද? ධන 436 එකතු කිරීම එකතු කිරීම 242. ඔන්න බලන්න අවස්ථාව මොකක්ද වෙලා තියෙන්නේ. ඒ ශාන් තේරෙනවද නැද්ද සිද්ධිය? මොකක්ද ප්‍රශ්න කරනවා අහන්න. ඔව් සර් යන්න. මේ සුවිලි මොකක් හරි අවුලක් තියෙනවද? නෑ සර්. නෑ හිමන්සා? නෑ සර්. ඔව් බලන්න මේ පැත්තේ යන සෙට් එක මෙහෙම ඇවිල්ලා මෙහෙම එනකොට එතකොට මේ ඊතර දෙක එකම පැත්තේ මේ දෙක හදන්නේ. ඒ නිසා ඒ ටික මෙතන ලියුවා. මේ දෙක මෙතන ලියුවා. හරිද? සස්මිතා තේරුණාද දන්නේ නේ? තේරුණා සර්. තේරුණානේ? right. දැන් ඔයාට පුළුවන් මේ ටික සුළු කරලා ගන්න පුළුවන්. එතකොට එහෙනම් මෙතන ගත්ත හැකි delta h f ගත්ත හැකි මේක එහා පැත්තට දාන්න පුළුවන්. එතකොට හම්බ වෙනවා මේ දෙක එකතු කරපුවාම එනවා ධන 678ක් එනවා. ඊට පස්සේ එහා පැත්ත එනවා මේක වැඩි කරලා ගත්තාම දෙකෙන් වැඩි කරලා ගත්තාම එනවා ඍණ 862ක් එනවා. උත්තරය හම්බ වෙනවා ඍණ 186ක් නේද? 186ක්ද 184ක් නේ. 184ක් එනවා කිලෝ ජූල් මවුලයට. මේ හැම එකටම කිලෝ ජූල් මවුලට දාන්න පුළුවන් ගොඩ. දාන්න මේ තමයි මොන ක්‍රමයේ ඇසුරෙන්ද? දෙවන ක්‍රමයේ ඇසුරෙන්. දාගන්න ටක් ගන්න. සර් එතකොට පළවෙනි ක්‍රමයෙන් හදන එක ලේසි නේ දෙකට දෙකට ඔය ඒක තමන් කැමති ක්‍රමයක් හදා ගන්න. හැබැයි තුන්වෙනි ක්‍රමය තව ක්‍රමයක් තියෙනවා. තුන්වෙනි ක්‍රමය විභාගෙට ඇහුවොත් එකකින් කරන්න වෙනවා. මේවා මට මතකයි 10 වසරේ කොහෙද තිබ්බා. තාපදායක ප්‍රතික්‍රියා තිබ්බ නෑ සර්. ඕවා තිබ්බේ නෑ සර්. ඉතින් නෑ බං තාපදායක ප්‍රතික්‍රියාවල එන්තැල්පි සටහන තාපවස ඊතලයේ පල්ලෙහාට ඊතලයේ ඉහළට තිබුණ නැද්ද? ඒ සටහන් තිබ්බා ඕවා තිබ්බේ නෑ. ස්ටීම ඔය කතරේ තිබ්බේ නෑ. ඔබ බලන්න සම්සරම් කරන් තිබ්බා. අර ඊතලයේ උඩට පල්ලෙහාට දාලා තියෙන එක. හරියට දාගන්න ඕක. ඔය අපේ ඉතින් අම්පා මාතුරේ මේව ඇදලා යනවා ටක් ගාලා ළමයිට පුළුවන් ඉගෙන ගන්න නැති ගන්න කහින් ඉතහන් කියලා. අපේ ගෙදරන සෙට් එක දන්නවා කතා කොහමද කියලා. මුත්ත බියුන් ටික දැන් උන්ට නන්නත් ආයලා ඉන්න ගම්පා ගියෝ ඉල්ලලා. මේක එක්කන අහනවා එන්න ඔන්ලයින් එක දෙනවා. යම් තුන්වෙනි ක්‍රමය ලියාගන්න දන්නේ නැහැ. සුවි ලියාගත්තද? ඉන්න සර් ටිකක්. හිමාංශ ලියනවාකෝ. බිස්කට් කකා ඇති මෙලහට. හිමාංශ බිස්කට් තියනවද? නෑ සර් මේ දවස්වල ඉවරයි. ඉවරද? කොලේකෝ. බයි නැති මෙලහට අම්මා. ඒෂාන් යන්ද බිස්කට් එකක්වත් කාලා එන්න. වාස යන්ද බිස්කට් එකක්වත් කාලා එන්න. කොහෙද? හිමස්ලා දියාද? ඔව් හිමස්ලා දියා. යන් සර්. යම් ලියමු තර ලකුණක් දාලා වෙලා. ඉහත සඳහන් කරන ලද ආකාර දෙකටම අමතරව තරලකන් දාලියමු. ඉහත සඳහන් කරන ලද ආකාර දෙකටම අමතරව සඳහන් කරන ලද ආකාර දෙකටම අමතරව එන්තැල්පි සටහනක් මගින්ද
සටහනක් මගින්ද වරහතු ලියන්න එන්තැල්පි රූප සටහන. වරණ වහලා නිර්මාණය කරගත හැකිය. ඔන්න ඕක ටිකක් අමාරුයි. හරිද? ඔන්න දැන් කියහල්ලා කියයි ඉගෙනුවේ නැහැ කියලා 10 අවසර 12 අවසර. දැන් ඊතලයේ උඩට ඊතලයේ පල්ලෙහාට යනකොට ඕන වෙන්නේ. හරිද? ඔයාලට ටිකක් බලන්න මේ වගේ සටහන ගඩපුවා උත්තරේ හම්බුනේ මොනාගයක්ද? ඍණාගයක්. ඍණාගයක් නම් හේෂාන් දැන් කියහක් වන්න. හේෂාන් ඍණාගයක් නම් ඊතලයේ උඩට තාපදායක ඈ? තාපදායක නම් ඒ කියන්නේ ඊතලේ පල්ලෙහාටනේ. ඔව් ඒක කිව්වේ. දන්නේ මතක නැහැ. දැන් කෙලින්ම 10 වසරේ 10 වසරේ කියන 11 වසරේ දැන් කෙලින් ප්‍රොමෝෂන් එක 9 වසරෙන් කියලා වලට. මොකද්ද? 9 වසරෙන් කෙලින් ප්‍රොමෝෂන් එකක් 12 වසරට. ඒක වෙලා තියෙන්නේ. ඔව් කෙලින්ම 12 ගත්තා. 11 කිරියනේ යද්දි. හරි. ඔය පන්ති හිටියේ. එක පැත්තකින් සන්තෝසයි මේ මුට ටිකක් හරි මලක තිබ්බා ඍණාගයක් තියෙද්දි සුවිනි මොකක් කියලාද? සුවිනි ඍණාගයක් නම් තාපන් ඕ ඩයල් එක නෑ. සුවිනි කොහෙද දුර වෙන්න මෙහාට? සුවිනි අන්නේ ආවේ. ඉන්නවා සර් ඉන්නවා. ගියපන් මේක ඍණ නම් මොකද වෙන්නේ? තාප අවසර තාපදායකද? දායක වෙන්නේ නැති නේද සර්? ඈ? මං හිතන්නේ මොකද්ද? තාප දායක වෙන්න ඕනේ. දන්නේ නැහැ සර් හරියටම මතක. හරිද? අන්තම් මද උන් හැටියට ඍණාගයක් වෙනවා නම් ඒෂා මොකද්ද? තාප දායකයි. උතන ධනාගයක් හම්බෙලා නම් මොකද වෙන්නේ? තාප අවශෝෂකය. ඍණාගයක් හම්බුත් මොකද වෙන්නේ? ඊතලයේ උඩට තාප අවශෝෂක නම් ඊතලයේ පල්ලෙහාට. හරි. එහෙනම් අපි යම් සටහනක් භාවිතයෙන් කරන තුන්වෙනි ක්‍රමය. හැබැයි පුතේ මෙහෙම දෙයක් කියනවා. ඔයාට පළවෙනි ක්‍රමයෙන් දෙවෙනි ක්‍රමයෙන් ඔයාට ගාන හදන්න අවසරය තියෙනවා. කැමති ක්‍රමයකින් හදන්න පුළුවන්. හැබැයි පුතේ විභාගයට ඇහුවොත් මොකද වෙන්නේ? එන්තැල්පි රූප සටහනක් මොකද යන්නේ කියලා ඒක ඒ විදිහටම ඕනේ. මන් ටිකක් වේගය අඩු කරලා ඔව් තාපදායක නම් සර් ප්‍රෙඩික්ට් එක ලේස ශක්තිය වැඩි සර්. ඔව් එතකොට සර් ප්‍රෙඩික්ට් එක උඩ එන්නේ. ප්‍රෙඩික්ට් එක දෙන උඩට යන්නේ. ඉතින් ඊතලේ පල්ලෙහාට එන්නේ. ඉතින් කරලා පෙන්නන විදිහ. එතකොට මොකද වෙන්නේ? මෙන්න තුන්වෙනි ක්‍රමය. එන්තැල්පි සටහනක් භාවිතයෙන් ඔන්න කරන්න හදන්නේ. මේ තියෙන එන්තැල්පි සටහන මම අඳිනවා ඉස්සලා මෙහෙම. හරිද? මේ පැත්තේ ගත්ත අනිවාර්යයෙන්ම මේ අක්ෂය නම් කරන්න ඕනේ මවුලයට කිලෝ ජූල්. උඩ පේන්න නැද්ද කැමරාවට කැපිලා ඉස්සමහකට. ඔව් කැපිලා. මවුලයට කිලෝ ජූල් කියලා දාන්න ඕනේ. මේක තමයි y අක්ෂය නම් කරා. ඊට පස්සේ මම යනවා x අක්ෂය. x අක්ෂය මෙහෙම ගත්තේ නම් කරන්න ඕනේ නැහැ. මම දන්න එක දාන්නම්. මෙතන තියෙනවා H2 ගෑස් එක තියෙනවා. එයාත් එකතු වෙනවා කවුද? Cl2 ගෑස් එක. මෙන්න මේ දෙන්න තමයි එකතු වෙලා අද හදන්නේ කවුද? මේ Cl2 කියන එක හරි ගස්ස ගන්න හදන්නේ යා. හරිද? ඊට පස්සේ බලන්න පළවෙනිම අවස්ථාවේදී මම දකිනවා මේ H2 බිඳෙනවා. H2 බිඳිලා මට හම් වෙනවා 2H ගෑස් එක. හැබැයි Cl2 ගෑස් එක එහෙමම තියෙනවා. එතකොට මේක බෙදුනහම මට හම් වෙනවා කොච්චර ශක්තිමානද? ධන 436ක්. මෙයා තමයි මෙතන දෙන්නේ. ඊට පස්සේ බලන්න දැන් මේ H2 එක බෙදලා දෙකක් F වඩපත් වෙනවා. ඊළඟට ඔයාලට පේන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. මේ Cl2 එක බෙදලා මෙහෙම එනවා. හරිද? එතකොට එනවා 2H ගෑස්. එයා අවුලක් නැහැ හැමම තියෙනවා. දෙකක් Cl ගෑස්. හොඳට ඇස් දෙක අල්ලලා බලන්න මොකක්ද මේ කරලා තියෙන්නේ කියලා. මෙතන දානකොට දෙකේම එකතුව ධන 436යි ධන
242යි. හරිද? ඔක්කොම එනවා 678ක්. 678ක් එනවා මෙතන. බලන්න මේක හාරය තේරුම් නැත්නම් කතා කරලා අහන්න. මොකක්ද මේලා තියෙන්නේ කියලා. සෙදුනේ තේරුණාද නැද්ද? තේරුණා සර්. තේරුණානේ? ඊළඟට සස්මිතාව අවුල්ද? ආයෙ කියන්නකො සර් ඒක. ආයෙ තමයි අහන්න තක්කාලා. උනේ මෙච්චරයි. මේ මෙන්න සස්මිතා සිද්ධිය. මෙතන බලන්න H2 ගෑස් එක තියෙනවා. Cl2 ගෑස් එක තියෙනවා. ඉස්සල්ලාම කරේ කොහොමද මම H2 එක පරමාණු බවට පත් කරා. ඒ කියන්නේ පළවෙනි බන්ධන විකටනය. හයිඩ්‍රජන් වල බන්ධනය පිටුවා. එතකොට මට ඒ සඳහා අවශ්‍ය කරලා තිබ්බ කොච්චර ධන 436ක්. හරිද? එතකොට එහෙනම් මේ H2 එක දෙකක් H බවට. හොඳට බලන්න බෝඩ් එකේ ලියලා තියෙනවා. ඊළඟට බලන්න හැබැයි Cl2 වෙනසක් නැහැ. ඊළඟට Cl2 මොකද වෙන්නේ? දෙකක් Cl බවට පත් වෙනවා. එතකොට එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට මේ කැලේ වල එනාකම 200 ගානක්. හරිද? එතකොට 200 ගානයි මේ කැලේ 400 ගානයි. එතකොට මෙතන ඉඳන් මෙතන ගමු අපි සාමාන්‍යයෙන් ගන්නේ බිඳුවයි ඉඳන් ගන්නේ කියන්නේ නැහැ. අපි එහෙම ලියමුකෝ. මෙතන ඉඳන් මෙතන 436යි. ඒ කියන්නේ H2 දෙකක් H බවට පත් වෙන්න. ඊළඟට Cl2 දෙකක් Cl බවට පත් වෙන්න තව 200 ගානක් එනවා. මෙතන ඉඳන් මෙතෙන්ට මෙහෙනම් 670ක් ආවා. 670ක් ආවේ මේ CV වටිනාකමත් එක්ක. බලමු චුට්ටක්. හිමාස තේරුණාද නැද්ද? දැන් තේරුණා සර්. හරි. ඊට පස්සේ බලන්න මෙන්න මෙහෙම දෙයක් වෙනවා ඊළඟ සිද්ධියේ. මේ සෙට් එකම බෙදලා මෙන්න මෙහෙම සෙට් එකක් අපිට හම්බ වෙනවා. හරිද? හොඳට බලන්න හම්බෙන්නේ මොකද්ද කියලා. මෙතන පල්ලෙහා මට හම්බෙනවා කවුරුද? දෙකක් Cl ගෑස්. දෙකක් HCl ගෑස්. දෙකක් HCl ගෑස් හදනවා උතන. හරිද? මේකක් තියෙන මොන අවස්ථාවේද? වායු අවස්ථාවේ හැදෙන්නේ. හරිද? ඊට පස්සේ මේකේ ඊතලය දාන්න වෙන්නේ කොහොමද? තාප දායකයක් නිසා ඊතලය සම්පූර්ණයෙන්ම ඉහළට යනවා. දැන් ඔන්න චුට්ටක් ඉන්න පොඩි අපහේතෙන් කීපයක් ඔතන හම්බ වෙනවා ඇති. හරිද? බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේ තියෙන ප්‍රතික්‍රියක දෙක මම රතු පාට මෑන් ලියුවේ එකයි. හරිද? මේ දෙක ප්‍රතික්‍රියකයන් දෙක ඊට පස්සේ මොකද වෙන්නේ? දෙකක් H බවටපත් වෙනවා මේ H2 එක කැඩලා. මෙතන Cl2 එක මෙතන දෙකක් Cl බවටපත් වුණා. ඊට පස්සේ මේ දෙන්න බෙදලා මෙයා හම්බ වෙනවා. හරි කතාව. ඒ හැදෙනවත් එක්කම 2Cl මොකද වෙන්නේ? මේ තත්ත්වෙට ආයෙත් බන්ධන විකටනයක් කරන්න පුළුවන්. එයි මේ 2Cl එක දැන් ආන්න සර් එහෙම යටට යන්නේ මොකද්ද මට ඒක තේරුන්නේ නැහැ. ඇයි මේ H2 මේ දෙක බෙදලා මෙයා හැදෙනවනේ. මේ දෙක බෙදලා මෙයා හැදෙනවා. ඒකයි මේ ඊතලේ පල්ලෙහාට දාන්නේ. පස්සේ මේ දෙක බෙදලා ආයෙ මෙයාට මේ තත්ත්වෙටපත් වෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ මේක ටිකක් අර සංකීර්ණ හිතන්න ඕන පැත්තක් මේක. දැන් මෙයා ආන්න මොකක්ද දැන් ඔගේ පල්ලයට දාන එක ඉහළට දාන එක වෙනස මොකද්ද? දැන් අපිට මේ තාපදායක තාපවශෝෂක. තාපදායක මේ තාම පළවෙනි කෙනෙක් කරේ. මේ වගේ සටහන් දෙක තුනක් කරද්දී ඔයාලට මේක අහු වෙනවා. හරිද? දැනට දැනගන්න සරලව මම කියන්නේ මෙහෙමයි. මේ උඩ මෙතන ඉඳන් මෙතන හරනේ මෙතන එකම ආවා. මේ දෙක H2 එක දෙකක් H වෙනවා. ඊළඟට Cl2 එක මෙතන දෙකක් Cl වෙනවා. ඊට පස්සේ මේ දෙන්න බෙදලා මෙයා හැදෙනවා. ඒ වගේම කීයක් දෙකක් කරන එක තමයි මේ දක්වලා තියෙන්නේ. ඒ වුණාට මේ දෙන්න බෙදලා මේ දෙන්න වෙන් වෙලා ආයෙ මේ තත්ත්වයටපත් වෙන්න පුළුවන් එක තමයි මෙතන මේ දාලා තියෙන්නේ. හරිද? මෙන්න මෙතන තමයි අපිට ඕන කරලා තියෙන්නේ කවුද? ඩෙල්ටා H F එක. ඔන්න ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය. හරිද? එතකොට සර් දැන් ඔතන බිඳුවගෙන් පල්ලෙහාට ගියොත් ඍණාගයක් නේ එන්නේ. අන්න හරි. දැන් ඔය ඍණාගය මෙතන ගන්නවා. කොච්චරද මේ තියෙන්නේ මෙතන? HCl බන්ධන විකරණය දිලා දෙනවා කොච්චරක් කියලාද? 431ක්. හරිද? එතකොට මෙතන තියෙන්නේ කොච්චරද? 431 ඒව කොච්චරද? දෙකක්. ඒ ඊතලේ පල්ලෙහාට ගිය නිසා. දැක්කද මේ? ඍණ 432ක්. ඊට පස්සේ මේක උඩට ගියාට පස්සේ මේ සංඛ්‍යාවෙන් මේ ගාන මොකක් වෙනවද?
අඩු වෙන්නට ඕනේ. ඒකයි මේ delta H F කියලා දාලා තියෙන්නේ. බලන්න කොහොමද වෙලා තියෙන්නේ කියලා. එයි මෙතන HCl කීයද දෙකක්. ඒහ තමයි ඍණ හාර දැන් පල්ලෙහා තිබොත් බින්දේ පල්ලෙහා ඍණනේ. ඒ සතමයි පෙන්නන්න තියෙන්නේ. ඍණ 441 ඒ වගේ ඒවා දෙකක්. ඊට පස්සේ උඩට ගියාට පස්සේ මේකෙන් මේක අඩු වෙනවා. දාගන්න ටක් ගාලා අවස්ථාව. තව ඕකේ දෙක තුනක් හදනකොට තේරෙයි. අවුලක් ගන්න එපා. ආයෙ කියලා දෙන්න ගණන් 3 4ක්. දැන් තේරෙන්නේ කොහොමද කියලා? කල්පනායෙන් දාන්න ඊතල මේ ඊතලේ පල්ලෙහාට එතකොට සර් ඒක මේ දැන් මේ තාපදායක ප්‍රතික්‍රියාවක්ද? ඔව් තාපදායක. ඒ ඍණගෙන් තියෙන්නේ. හරි. ඕකේ චුට්ටක් වෙන තව ගණන් තුන දෙක තුනක් හදන්න දාන්නකො ලියනවා. දැන් ඔක දාගන්නකො මම දෙකින්නේ කියන්නේ. ඒ ඉස්කෝලේ වල මහත්තුරු හැම මේවා ජෙට් එක ඔය ගිහිල්ලා ඇති මට පේන්නේ. ඒෂාන් ඉස්කෝලේ කරන්නේ තියෙන්නේ. නෑ සර් තාම උතන් ටික ආවේ නෑ. තාම යන්නේ අපි වායු පාඩමයි අසයින් ගන්නෑ. දෙකම දවස් 3කට කරගන්නේ. ඉමන්සලත් එහෙමද ඉමන්සා? අපේ මුල පටන් ගත්තා ඔක චුට්ටක්. එහෙමද? දැන් මේක තේරුණා නේද ඉමන්සා? ඔව් සර්. ඔව් මේක චුට්ටක් අර ඊතල දාන පැත්ත ඊතලේ පැත්තද? තමාස මතක නැහැ. ඔව් ඒක පොඩ්ඩක් හොයාගන්න අමාරුයි. ඉන්නේ මේක තව ගණන් දෙක තුන හදලා ඔක තේරෙනවා මේක කලබලෙට දෙන්න. ඉන්න චුට්ටක්. සස්මිතා ඉස්කෝලේ කරලා තියෙන මේක? අද පටන් ගත්ත සර්වර් ටික. සස්මිතා බයෝද ඇක්ටිද? බයෝ බයෝනේ. ඔව් මං හිතන්නේ මේ සස්මිතාලටයි හිමාංශලටයි දෙන්නටම ගන්න එකම ටීචර් දෙන්නම වේවල් සෙන්ටර් එකේ ඉන්නේ. එකම ටීචර් වෙන්න ඕගොල්ලෝ නැද්ද? ගානක් ගාලා යන් දෙවෙනි ගානට. දෙවෙනි ගානට හරිද? චුට්ටක් නෑ සර් චුට්ටක් ඉන්න. සුවිනි දෙපාර තුන් පාරක් ඒ දිහා බලලා ලියන්න නැත්නම් වැරදුනොත් ඉවරයි ඈ. හරි සර්. සටහන අදිනකොට මේ අක්ෂර නම් ගන්න ඕනේ ඒක කියන මේ අංගය මේ අක්ෂර නම් කරන මේ අංගයක් දාන්න බිඳුව දැම්ම ඒක නවුලක් නැහැ. මේවා අනිවාර්යෙන්ම ඕනේ. හරි සර්. ඔය සටහන් දෙන්න හරිද? සුවිනි මං හරි සර්. හරි ලියන්න දෙවෙනි ගානේ නම් මං හරි. හරි. ලියන්න නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් දෙවෙනි ගාන නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් N2 හා H2 එකිනෙක සංයෝජනයෙන් N2 හා H2 එකිනෙක සංයෝජනයෙන් N2 සහ H2 එකිනෙක සංයෝජනයෙන් ඉතා පහසුවෙන් NH3 නිපද වේ. ඒවායේ බන්ධන අගයන්
ඊට පල්ලෙහාම එක දාගන්න කිලෝජූල් මවුලයට ඊළඟට h ඉරක් h ඉස්සරහත් මම දුන්නා ඔගේ ධන 436යි කිලෝජූල් මවුලයට ඊට පස්සේ NH නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් වල ධන 384යි 389යි මේ උත්පාදන එන්තල්පිය සොයන්න උත්පාදන එන්තල්පිය කියන්නේ ඩෙල්ටා H F හරිද හරි උදව්වට මම සහයෝගය දෙන්නම් ක්‍රම දෙකටම හදමු හරිද මෙන්න පළවෙනි ක්‍රමය කවුද ඩෙල්ටා H F ගත්ත හැකි සිග්මා කවුද මෙතන දාන්නේ කැඩෙන බන්ධනද හැදෙන බන්ධනද ඉස්සෙල්ලාම දාන්න මෙතන දාන්නේ සිග්මා ඩෙල්ටා H D මේ කවුද කැඩෙන බන්ධන ඒකෙන් අඩු කරන්න සිග්මා ඩෙල්ටා H D සෑදෙන බන්ධන හරිද කැඩෙන බන්ධන වලින් ගත්ත හැකි N2 බලන්න N2 වල N වල කොච්චරද ධන 446යි ඒව එකයි තියෙන්නේ එකතු කරන්න තව කැඩෙනවා කවුද HH කොච්චරද ධන 436යි හැබැයි ඒ වගේ බලන්න කීයක් තියෙනවද කියලා බලන්න මේ සමීකරණ තුනක දාලා කීයක් තියෙනවද 3ක් තියෙනවා ඊට පස්සේ අඩු කරන්න NH3 වල නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් ධන 389යි ඒ වගේ ඒවා කීයක් තියෙනවද දෙකක් තියෙනවා කට්ටිය සුළු කරලා දාන්න ටක් ගාලා උත්තරේ හම් වෙන්නේ කිලෝජූල් මවුලයට ඊට පස්සේ HCl එකෙන් ඊට පස්සේ මේ පාලනය ක්‍රමය ඊට පස්සේ HCl එකෙන් ගන්නවා ඒෂන් ටක් කරලා උත්තරේ වල මට පන්සිය අසූහතද වෙන්නේ ඈ 987ක් දෙන්නේ 1000 ගණක් එන්නේ නැද්ද 1000 ගණන් අනේ මන්ද නමසිය 76ක් මිස මට එන්නේ බලන්න ආයෙ පාරක් 1000 ගණක් එන්නේ නැද්ද 1476ක් හිමාංශ බලන්න කියලා තමයි මම වෙඩි කරලා වැරද්ද දන්නෙත් නැහැ හිමාංශ කීයක් එනවද අනේ මන්දස මේ ළඟින්වත් යන්නේ නැති උත්තරයක් බලන්න කියහම බලන්න අපිට 104යි කියලා ආයෙ බලන්න එච්චර අඩුවෙන් ආද මට ආයේ 580 හදන්නේ
හේෂම් කීයක් කියනවද? මට ආයේ සර් 500ක් හරියටම පොත. 976ද 976ද 976 ඔව් මේ තියෙන 446 ඊට පස්සේ 436 තුනෙන් වැඩි කරන්න ඒ දෙක එකතු කරලා 389 දෙකෙන් වැඩි කරලා අඩු කරන්න. නෑ නෑ සර් මම 3ෙන් වැඩි කරලා තිබුණේ නෑ. ඒකනේ 436 තුනෙන් වැඩි කරන්න. ඒ හේතුව මෙතන මේ ඔය පොඩ බලන්න ITM වල බන්ධන තුනක් තියෙනවා H2 H2 වල. ජීස ඒක එන්නේ නෑ 1000 ගණනක් ඈ 1000 ගණනක් එන්නේ නැහැ සර්. 1700 වෙනවද? කැල්ල එක විශ්වාස කරන්නකෝ. හිමස කීයක් සුවිලි කීයක් යනවද? 976ක් එනවා. නෑ බා 580ක් එන්නේ. නෑ 976. 580ක් එන්නේ. මම දැන් මේ කැල්ලෙන් හැදුවානේ එකපාරක්. ඉතින් මාක් කැල්ලකින් හැදුවේ. අන්න මාතුලා. මේ අකුත් එක්ක ගානක් හදන්න ගියාම බලන්නකෝ. උකොල අර මේෂාන ගහන්නේ පොල්ලගේ ඔබ මැච් නේද කරන්නේ? ගානක් වැඩි කරගන්න බෑ. 976යි. අන්න ඒක තමයි. ඇද්ද හේසන අහගත්තද? මේක උත්තරේ හම්බෙන්නේ ධන උත්තරයක් එන්නේ. සර් මම කැලරිස් වැරදයි කියන්නේ මම නෙමෙයි එහෙම කරේ. විලජ්ජාවේ මැච් කරන උත්තර වැඩි කරන්න බෑ. නෑ මං කැලරින් හරියට මම නෙමෙයි හරිද? සෙතු කීයක් කරලා උත්තරේ හරියට දන්නේ සෙතු මිනි? සෙතු 976යි සර්. හරි. සස්මිතා මේ ගානක් දන්නේ නැහැ. ඕ පාවේ. ඒ කියන්නේ අපි අර බූදි වල වැඩි කරලා මැච් කරන එකට ගහන්නේ ඔක්කොම වැඩි. එකයි සර්. ඔව්. යන් ටක් ගාලා ලියන දෙවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමයෙන් ටක් ගාලා කවුද ස්නීමේ ස්ලෙන් ගන්න ටක් ගාලා ස්නීමේ. මට නම් මෙතනින්ම ගත්තා ඒ ටක් ගාලා. මේකේ හැදෙන්නේ කොහමද? දෙකක් n හැදෙනවා ගෑස්. ඊළඟට 6ක් හැදෙනවා. හරි සර්. 389 දෙකක් එන්න ඕනේ. මොකද්ද? අතන 389 දෙකක් එන්න ඕනේ තුනක් දාලා. ඒකේ කියන්නේ. ටක් ගාලා දාන්න. මෙයා වටිනාකම කොච්චර දාන? අපල මම එහෙමද මැකුවත් එක්ක 446යි ඊළඟ H2 වල කොච්චරද 436යි 436 වගේ කීයද තුමුණයක් තියෙනවා ඊළඟට එහා පැත්තේ NHT වලට අදාළව කීයක් තියෙනවද 389 දෙකක් තියෙනවා ඊළඟට ගන්න පුළුවන් S නියමයෙන් අර පැත්තේ ගත්ත හැකි delta H F theta එකතු කරා 389 වැඩි කිරීම දෙක සමාන කරා මේ පැත්ත වෙනවා ධන 446යි එකතු කරා 436යි ඒ වගේව තුනක් හරියට කල්පනායෙන් දාන්න 900 කීයද දාන්නේ ඊමස 900 කීයද 976ක් නේ 76ක් 76ක් නම් ධන උත්තරයක් හම්බෙන්නේ කිලෝ ජූල් මොලට දාගන්න අතර මෙතන 6යි ඒ 6ක් එන්නේ දෙවල් තුන 6යි මෙතන තුනේ වැඩි කරන්න ඕනේ ඊළඟ ගාන තනියෙන් මම තා චුට්ටක් තියන්නම් ශක්ති සටහන පොඩ්ඩක් තියන්නම් ඉස්සෙල්ලා මේක හුරු කරන්න බෑ
ඊළඟ තව ගණන් දෙයක් දෙන්න සත්සටහන විසින් හදන්න. මේක ඉවරද දන්නේ නැහැ. සුවිනි ඉවරද? සුවිනි ඉවරද? ඉවරයි සර්. හරි. ලියමු එහෙනම්. අනික් කට ඉවරනේ නේද? තුන්වෙනි ගාන. මම සටහන් චුට්ටක් කියන්නම්. මොකද මේ කොටස් ටික හරියට පැහැදිලි වෙස් කීමේ හුරුනාට පස්සේ මම සටහන් කරන දෙයක් විතර වෙනම හදන්නම්. පහලින් දක්වා ඇති සමීකරණය ස්වෙන් තුන්වෙනි ගානේ. පහලින් දක්වා ඇති ප්‍රතික්‍රියාවට අදාළ පහළ දක්වා ඇති ප්‍රතික්‍රියාවට අදාළ ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය ගණනය කරන්න. ඉස්සලා හොඳට බලන්න මේ ගාන දිහා ප්‍රතික්‍රියාව දිහා. පැත්තෙන් ලියා ගන්න ඒ වල අගයන් ටික 413යි පැත්තෙන් ලියා ගන්න අගයන් ටික 193යි 366යි කොහොමද ධනාංගයන් තියෙන්නේ ටග්ගල් හදන්න ඉස්සෙල්ලාම පළවෙනි ක්‍රමයෙන් හදන්න ඩෙල්ටා H F සිග්මා डेल्टा एच डी अणु किरीम समीकरण 10,000 टक्कर कॅनडा मध्ये निघ සර් පොඩි උත්තරයක් දෙන්නේ. අවෝ කීයක් යනවද 50 වගේක් යනවද සර්
තිස් එකක්. අන්න හරි. ඔබ හරි. ඔය ගන්න ටක් කරලා estimate දාලා හදන්න බලන්න ටක් කරලා. සර් උත්තරේ ඒක නෙමෙයිද? ඒක තමයි ඒක තමයි. ඉතින් ඔය ලොග් කරන්නේ ටක් කරලා ඉදිරියට ඊළඟට වාස්තීකරණ විලයනය ඌර්ධ්වපාතය ටක් කරලා ගත්තා ඒක. මට ගන්න උත්තරේ. ඉමාස උත්තරේ එනවද දන්නේ නේද? 31යි සර්. 31ක් කියන්නේ. යා 31යි. ඒෂන් ඇත්තටම හදුවද? ඔව්. සර් අඩුවර නෑනේ. ෂුවර් නෑ නේද? මම එන්නකොද කැමරා ගන්න ඉතින් ගෙදර එනවා කෙලිමු. එන්නේ. සුවිනි යන්න කැමරා කියන්නේ. මම නම් කැමතියි සර් අපේ ගෙදරින් කැමති නෑ. ඒක මුස්ලිම් නෙමෙයි තියෙන්නේ සිංහල කඩයක් එක නේ. නෑ මුස්ලිම් හින්දා නෙමෙයි දැන් මේ කාලේ කන්න හොඳ නෑනේ. අපේ ගෙදර අයිස්ක්‍රීම් එකක් අතරක් දෙන්නේ නැහැ. කොරෝනා. අග්ගල හදලා ගන්න. සුවිනි මට ටග්ගා මේකේ ෆොටෝ එකක් ගහලා දාන්නද WhatsApp එකට. සුවිනි මේ කැනඩා සෑදෙන එක හදපු එකේද? ඔව් හදපු එකේ. ඩෝංගල දැන් දාන්න. ශම් ලස්සන ප්‍රොෆයිල් පික්චර් එකක් තියෙනවා සුවිනි. සුවිනි දානවා ඒකක මේකේ කිලෝජූල් මෝල් වල අනිවාර්යෙන්ම ඕනේ. දාලා නැහැ කෙල්ල. මම ගෲප් එකට දාන ටක් කරලා බලා ගන්න. සුවිනි හරිද? මොකක්ද මට ඇහුන්නේ නැහැ කිව් එක. ඕකේ 31 කියලා විතරක් දාන්න බෑ. මවුරේට කිලෝජූල් කියලා ඕනමයි. හරි හරි. අනේ සමා වෙන්න. ඒක කිය අනිවාර්යෙන්ම ඕන නැත්තම් වැරදි. සමා වෙන්න. ඒෂාන් ඊළඟ එක හැදුවොත් දන්නේ නැහැ. ඒෂාන් අවසාන ගාන not responding. ටක්කල් හදලා මට දාන්න එක්කෙනෙක් හරි. අවසාන ගාන කිව්වේ දැන් ওই ගානේ අනිත් විදිහට හදලාද? ඔව් හදපිටි STMS වලින් ඕනේ. ඒකත් උන්. දාන්නකෝ.
හරි. ප්‍රතික්‍රියා මෙතන Cl2 තියෙන්නේ මම දැන් අර ජනේලෙන් එළිය හිඳවල දිස්න වැඩි ඇති. F2 Cl2 ඊළඟට ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය දීලා තිනවා. දැක්කද? මේකේ ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය හරියට දීලා දිනා ගන්න ටිකක් ඉන්න බලන්න. ඔව්. ඉතින් දෙකක් ඕනේ. ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය දීලා දෙනවා. මම අහන්නේ මේ FCl බන්ධනයේ එන්තැල්පිය මොන නියමයේ සොයන්නද? S නියමයේ සොයන්න. ටක් ගාලා දාන්න ගන්න. උදව්වෙන් තනියම ටක් ගාලා සුවිනි සර් ලස්සන ප්‍රොෆයිල් පික්චර් එකක් දාලා තියෙනවා. සුවිනි ඒක පරණ ගන්නේ. ඈ ඒක පරණ ගන්නේ සුවිනි. ඔය ඒක ලස්සනයි. හොඳට හොඳයි. කිව්වත් සර් කියන්නේ. මයික් එක ඔන් කරනකොට සද්ද මයික් එක ඔන් කරනකොට සර් සද්දයක් ගණන් ගන්න බෑ අපේ තාත්තා මෙතන ඉඳන් ගොරවනවා. ඔව්. මේ බීතු ලස්සනයි. ගණන් ගන්න ඊපස්සේ සද්දයක් එනකොට ආ සුවිනි මේක ලස්සනයි. සුවිනි අයෝනස් ටක්කා දාන්න. ඒෂාන් මේක ටක්කා හදලා ගන්න ඕනේ. මේ මොකස්ද ගානකුත් දීලා මේ ගාන දින දෙන්නේ. ඔය ඔබ දුපෙක් අහා ඉන්නවා. මම Facebook එකේ ඇත්තේ සස්මිතා අරකේ ඉස්සල්ලායිගේ දුන්න අවස්ථාව බැලුවත් දන්නේ නේද? STMA හදල එක ගෲප් එකට දෙනවා පොඩ්ඩක් බලන්න. සස්මිතා කවුද මේ සෙතු චුට්ටක් බලන්න ගෲප් එකේ තියෙනවා. හරි දැන් ටක් හදලා ගන්න පල්ලෙට ටක් ගාලා ගන්න. මේක හදන්න තියෙන්නේ STMA ඇසුරෙන් ඈ. කැරඩ බන්ධන සෑදන බන්ධන ඇසුරෙන් නෙමෙයි ඈ. හදන්න ඉක්මනට. විනාඩියක් දෙන්න මම ටක් කරලා පල්ලෙට යනවා චුට්ටක් කරලා ගන්න විනාඩියක් දෙන්න. තප්පරයක් දෙන්න ටක් කරලා විනාඩියක් දෙන්න. ඔය දන්නේ උත්තරයක් දාපන් ගෲප් එකට. බෑ දාපන්
219.67ක් දාවේ. දෙසිය 86.6 දන්නේ හරියට දන්නේ ඔයා කරේ මේ දෙක වැඩි කිරීම 153.72 එකතු කිරීම 243.62 ඒකෙන් අඩු කරනවා 2x. ඒක සමාන වෙනවා මුලින් ඉඳලා තේරුණාද? 111.72ට සමාන වෙනවා දෙක වැඩි කිරීම 153.72 එකතු කිරීම 243.62 අඩු කිරීම 2x. මොකද 2 FCL නේ තියෙන්නේ. හරිද? හරි එහෙමනේ. හරි ඔයාලට හරි ඇති. ඒ උත්තරයයි 285.6ක් නෙමෙයි දාවේ. ඉතින් එහෙනම් ඕගොල්ලන්ක හරි ඇති මට ආවේ 219.67ක්. එහෙම තමයි මම දන්නන්නේ. ඕකේ ඩෙල්ටා HF ධන 2x නේ බං සමානයෙන් 152.72ටයි 239.6ටයි. ඔව් ඉතින්. ඉතින් ඩෙල්ටා හැබැයි ඩෙල්ටා H කියන්නේ 111.72ක් නේ. ඉතින් x නේ හොයන්න ඕනේ. ඔව් x කියලා දෙකෙන් බෙදන්න බෑ. ඔය දෙකෙන් බෙදුවද ඒක? ඔව් ඉතින්. නෑනේ බෙදුවා. 500 එතකොට එනවා දෙක වැඩි කිරීම මේ අහන්නකෝ ඔයා මෙහෙමනේ හැදුවේ 111.72 වැඩි කිරීම වැරදුනා එකතු කිරීම 2x සමානයි දෙක වැඩි කිරීම 159.72 එකතු කිරීම 6.2 ඔව් 6 හරි එතකොට එනවා 111.72 සර් 142.8ක් දෙන්නේ නෑනේ සර් 219.67ක් පොඩ ඉන්න 285 කීයසේ එනාගේ උත්තරේ 142ද බලන්න 0.8ක් විතර වගේ හරි 142.8ක් එන්නේ 8ක් ඉන්නවා ගාන්ට එන අර විදිහටද හදන්නේ සේෂන් ඔව් ඉතින් අර විදිහ තමයි පොඩක් යනවා අර උඩින් එහෙනම් සුළු කිරීම වැරද්දක් වෙන්නේ දැන් ඉස්සල්ලා අපි මෙතන ගන්න හේව එස්ටිමේ මම ගන්න බෝඩේ හදන්න මෙතන බලගන්නකො බලහන් මේ කීතරේ මම මෙහෙම ගන්නවා මෙහාට කොහොමද තියෙන්නේ මෙයා තමයි අපි අහන්නේ මෙතන ඩෙල්ටා H T ඒක තමයි අපි අහන්නේ මෙයාගේ විනාකම 111.72 මෙයාගේ CL2 වල කොච්චරද 243.6යි මෙයාගේ 152යි ඊළඟ තත්ත්වයේ මෙතන S නියමයට අනුව දෙක එකතු කිරීම ඩෙල්ටා HD මේ පැත්තේ තියෙනවා 152.72ක් එකතු කරන්න 243.6ක් මෙතන ඩෙල්ටා H D මේ එකතු කරලා අඩු කරපුවම එනවා 142.8ක් එනවා කිලෝ ජූල් මෝලෙට. සර් දෙකෙන් ගුණ කරන්න ඕනේ නැද්ද 152.72 ඊ අනිත් එකයි පොඩ්ඩක් ඉන්න මෙතන දෙකක් තියෙනවා ඔව් එතකොට අරකට ගුණ කරන්න ඕනේ ඔව් අනිවාර්යයෙන් ලැබෙන උත්තරේ දෙකෙන් බෙදලා ගන්න ඕනේ එතකොට සර් ඔය දෙක දෙකෙන් ගුණ කරන්න ඕනේ 152.72 නෑ එකතු කරන්න ඒ මං කියන්නේ සර් මේ දෙක ගුණ කරන්න ඕනේ නැද්ද මේකයිද ඔව් සර් ඒ F2 නේ තියෙන්නේ නෑ S නියමයේදී අපි ගුණ කරන්න ඕනේ 2F වෙන හින්දා ගුණ කරන්න ඕනේ නැද්ද
නෑ. ඉතින් හරි මේ F2 වල අගේ දීලා තියෙන්නේ අර මේ කීයද 157 ඉතින් මේ කියලා. F2 එකේ තියෙන්නේ F2Cl2 නේ අද දෙකයි කිසි අවුලක් නැහැ. සෙතුවිනි උත්තරේ ගත්තද? සෙතු? සර් ඔව්. අනේ නැහැ සර් ඒ දීලා තියෙන්නේ 285.6යි සර්. ඒ 286.6ක් කියන්නේ දෙකයි එක්සල් නේ. එක්සල් වෙනකොට දෙකෙන් බෙදන්න එපා ඊට පස්සේ. ඒක දෙකෙන් බෙදන්න. නෑනේ බෙදන්නේ. නෑ බෙදන්න ඕනේ බෙදන්න. ඒ හිමාස බෙදන්න ඕනේ. FCL අහන්නේ FCL අහන්නේ අගේ දෙකෙන් බෙදනවා හරිය එක. 284 ගණක් කරනවා එක දෙකෙන් බෙදලා ගන්න. හිමාස හරිද ඒක? හරි සර් හරි. ඒකනේ. ඒ සෙතුවිනි හරිද දන්නේ නැහැ සෙතු? හරි සර් හරි. ඒකනේ. අවුලක් තිබුණා සෙතු කතා කරලා කියන්න. සස්මිතා මොකක් කරේ අවුලක්ද? නෑ හරි සර්. හරි. තේරුණාද සස්මිතා අහන්න ටක් කාලා මේ අහන්න නැතුව මේ ඉඳපන්. සුවිනි මොකද අවුල තියෙන්නේ දැන් ඔතන? මට තියෙන අවුල සර් දැන් දීලා තියෙන්නේ අර F1 බන්ධන හදන 153.72 2F වෙනකොට දෙකෙන් ගුණ කරන්න ඕනේ නැද්ද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. මොකක්ද 253.72? දැන් සර් දීලා තියෙන්නේ F විරක් අර අඳින විදිහට බන්ධනය හදුවාම ඒකනේ 153.72 කියලා දීලා තියෙන්නේ. එතකොට ෆ්ලුවරින් අතර බන්ධනය ඔව්. එතකොට දෙකයි F නේ ඒකේ අර මේකට එන්නේ හැදෙන මේ මෙතන හැදුවට පස්සේ අන්න ඒක දෙකයි F නේ සර් එන්නේ. ඔව්. එතකොට අපි ඒකටනේ ඒකතර 153.72 දෙකෙන් වැඩි කරන්න ඕනේ නැද්ද අර උත්තරේ ගන්න කියන එක මට තියෙන ප්‍රශ්නේ. දුක පොඩ්ඩක් ඉන්න. මෙතන F2 තියෙන්නේ කියලා මේ මෙහෙම. මේ මෙහෙම තියෙන F2. මේ මෙතන ඉන්නේ F2. ඔව්. හරිද? ඊට පස්සේ මේක බන්ධනේ බිඳුනට පස්සේ මෙන්න මෙහෙම වෙනවා. තේරුණාද? දැන් තේරුණා කතාව? ඔව් සර්. ඔව් දැන් බැරිලාක්වත් මෙතන මෙහෙම තිබුණා නම් එහෙම මෙතන තිබ්බනම් F4 කියලා තිබ්බනම් මේක වෙනස්. මේ වගේ දෙකක් එනවා. එතකොට ඔයාලා කියන්නේ මේ 153 කියවෙන්නේ දෙකෙන් වැඩි වෙනවා. මෙතන හදලා තිබ්බනම්. තේරුණා කතාව? ඔව්. දැන් මෙතන තියෙන දෙකක්නේ. එතකොට මේ විදිහේ තනි බන්ධනයක්ද මේ එක බන්ධනයක් විදින තමයි මෙච්චර ගන්නක් ඕනේ. ඒ දෙක විදිලා පරමාණු දෙකක් තමයි හම්බෙන්නේ. මේ පරමාණු දෙක මේ තියෙන්නේ. මෙතන බන්ධනේ මේ බන්ධනය විදුනට පස්සේ පරමාණු දෙකක් හම්බෙන්නේ. මේ පරමාණු දෙක මේ දෙක තමයි පරමාණු දෙකක් බවට පත් වෙන්නේ. ආයෙක මේක දෙක වැඩි කරන්න ඕනේ නැහැ. තේරුණාද? තේරුණා නැද්ද? හරි සර් හරි. ආයි කියලා දැන් තේරුණා නැද්ද මම කියලා දෙන්න ඕනේද ආයි? නෑ සර් ඕනේ හරි. ඔව් මෙතන කියලා මේ තියෙන මේ බන්ධනයේ තියෙන්නේ FF බන්ධනය ඒ බන්ධනයේ කියලා පරමාණු දෙකක් තමයි මේ හම්බෙන්නේ. ආයෙක දෙක වැඩි කරන 253 ගත්තනම් හරි. එහෙම වුණොත් එහෙනම් මේකත් දෙක වැඩි වෙන්න බෑ. 288.5 ඒකත් දෙක වැඩි වෙන්න ඕනේ. ඒ මෙතන දෙකක් 100 ලැබෙනවනේ. එහෙම නෑ. හරි නේද? ඒ හතරයි තිබුණා තමයි වැඩි වෙනස දෙකේ එහෙමනේ. ඇහෙන්නේ නැහැ. හතරගේ තිබ්බොත් එහෙම ඔව්. අපි දාන්නේ 4F කියලා දාන්නේ. එතකොට බන්ධන රියල් තිබ්බොත් එහෙම F බන්ධන දෙක විතර 153 කියලා එතකොට දෙකෙන් වැඩි කරන්න ඕනේ නේද? දෙකෙන් වැඩි කරලා ගන්න ඕනේ. එතන ගන්නේ කොහොමද මධ්‍යන්නයක් ගන්න. හරි. බන්ධන දෙකක් තියෙනනේ. හිමාස වෙලේ තේරුණා නේද? ඔව් සර්. හරි. මේ මෙතන මම දෙන්න පොඩි හෝම්වර්ක් එකක්. පන්ති වල නැහැ. ගානක් දෙන්නම් දීලා ටක් කරලා මම ඊළඟට යනවා මේ වාෂ්පීකරණ එන්තැල්පිය පැහැදිලි කරන්නට. හරි. එයා ගන්න ටක් කරලා ගානම්. පහතින් දක්වාදී සමීකරණය පහතින් දක්වාදී සමීකරණය HH බන්ධනයේ ඉරක් H HH බන්ධනයේ බන්ධන එන්තැල්පිය ගණනය කරන්න.
දාන්න සංඛ්‍යා පැත්තකින් BR DR අතර තියෙනවා 193ක්. දාන BR අතර තියෙනවා දාන 368ක්. ඊළඟට ඩෙල්ටා H F එක ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය. අහලා තියෙන්නේ කාගේද? HH බන්ධන වල වටිනාකම. එතන 72 තියෙන්නේ. අර ජනේලේ එළිය වෙද්දී එතන 72 තියෙන්නේ. යන පුංචි මාතෘකාවක් පොඩි දෙයක් තියෙන්නේ. මේකෙත් මේ මාතෘකාව පැහැදිලි කරලා නෝට් එක ගෲප් එකට දාලා ලියන්න ඕනේ. ලියන්න 4 වෙනි එක 4 පස්වෙනි එක පස්වෙනි බන්ධන වර්ගය ලියන්න සම්මත වාෂ්පීකරණ. ඔතන හදන්නට කියන්න පිටු බයක් විදිහට කියන්න. මේක හෙස් ක්‍රමයෙන් හදන්න ඕනේ. හෙස් ක්‍රමයෙන් සොයන්න. හෙස් ක්‍රමයෙන් සොයන්න. පස්සේ මාතෘකාව. හරි ඊට පස්සේ ලියන්න මාතෘකාව පස්වෙනි වර්ගය සම්මත වාෂ්පීකරණ එන්තැල්පිය. සම්මත වාෂ්පීකරණ එන්තැල්පිය. වරන් ඇතුළ ලියන්න වෙබ් එක delta H VAP වෙබ් එක වෙබ් වාෂ්පීකරණ එන්තැල්පිය. හරි එතකොට වාෂ්පීකරණය කියලා කියන්නේ හොඳට මතක තියාගන්න මේක සංයෝගයේ තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ද්‍රව අවස්ථාවේ. ද්‍රව අවස්ථාවේ තියෙන එකක් මොන අවස්ථාවකටද එහෙනම් වාෂ්ප අවස්ථාවටපත් වීම තමයි මොන එන්තැල්පියෙන්ද එහෙනම් වාෂ්පීකරණ එන්තැල්පිය පැහැදිලි කරන්නේ. එහෙනම් වාෂ්පීකරණ එන්තැල්පිය කියලා කියන්නේ එහෙනම් හොඳට උඩ ගන්න එහෙනම් මොන අවස්ථාවේ තියෙන එකක්ද? ද්‍රව අවස්ථාවේ තියෙන එක වායු අවස්ථාවටපත් කිරීම. ඊය වෙනත් ලකුණක් දාලා සම්මත තත්ත්වයටදී සම්මත තත්ත්වයටදී සම්මත තත්ත්වයටදී ද්‍රව අවස්ථාවේ ඇති ද්‍රව අවස්ථාවේ ඇති ද්‍රව අවස්ථාවේ ඇති සංයෝග මූලද්‍රව්‍ය හෝ සංයෝග මූලයක් මොකද සර් අවස්ථාවේ ඇති මූලද්‍රව්‍ය හෝ සංයෝග මූලයක් මූලයක් ඒ වාෂ්පය බවට පත්වීමේදී
පත් වීමේදී සිදුවන එන්තැල්පියයි. පත් වීමේ සිදුවන එන්තැල්පියයි. මෙය සෑම විටම තාප අවශෝෂක ක්‍රියාවක් ලෙස හඳුනාගත හැකිය. හරි මෙන්න බලන්න එහෙනම් වාෂ්පීකරණ එන්තැල්පිය සඳහා භාවිත කරන වැට් එක සඳහා භාවිත කරන්නේ මොන අවස්ථාවේ තියෙන එකක්ද? ද්‍රව අවස්ථාවේ තියෙන එක. බන්ධන විකටනයේදී වා දැක්කා මොන අවස්ථාවේ තියෙන එකක්ද? වායු අවස්ථාවේ තියෙන එකක්ද? බන්ධන විකටනයට ගත්තේ. ඒතර බන්ධනය සඳහා ගත්තේ වායු අවස්ථාවේ තියෙන එකක්. හැබැයි වාෂ්පීකරණය සඳහා භාවිත වෙන ගත්තේ වැට් පැක් සඳහා භාවිත ගත්තේ ද්‍රව අවස්ථාවේ තියෙන එකක්. මේ ලික්විඩ් එක වාෂ්ප වෙනවා. හරි දාන්නට දාලා පහක් ඉවරයි. ඊට පස්සේ ඔයාලට තියෙනවා ඌර්ධව පාතනය. ඒකේ පොඩි නෝට් එකක් තියෙන රූල් 6 7ක තියෙන. මම ඒක දැන් ගෲප් එකට දාන්නම්. මේ සෞද ආයෙ පස් තියෙනවා. දැන් සෞද දාන්න සෞද දෙන්න කලින් දාන්නම්. අද රෑම දාන්න නැත්නම් බැලුවාට වෙයි. ඊට පස්සේ තූ කරලා තියෙනවා ද්‍රාවණ එන්තැල්පිය, සජන එන්තැල්පිය. ඒතර පහක් ඉවර වෙනවා. ඊට පස්සේ අයනීකරණය තියෙනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන එකේ ඔන්න අපිට තියෙනවා ගණන් දෙකක් හදන්න. ඒ නිසා මූලික තියරේ පිටු දෙකක් තියෙනවා. තියරි පිටු දෙකක්. ඒ නිසා ඒ දෙක ඊට පස්සේ නම් අපි මම ගෲප් එකට දාන්න නෝට් එක ලියා ගන්න ලියවලා ඊට පස්සේ ගණන් හදන කොටස අද වගේ එමු. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන එන්තැල්පිය එනත්නම් ඉලෙක්ට්‍රෝන බහුතා එන්තැල්පිය එක්ක අපි ආයෙ පාරක් ගන්නවා එන්තැල්පි සටහන. එන්තැල්පි සටහන ස්ට්‍රෙන්ත් ගණන් ටික හදා ගන්න ඊට පස්සේ ලෑස්ති කරනවා. එන්තැල්පි සටහනේ එකයි මම හැදුවේ ටිකක් එක නොතේරෙන පැත්ත නිසා. ඉතින් පස්සේ ඔක්කොම ඉවර කරලා ගණන් ටික හදන්න හදනවා. එතකොට ගානට සටහන් තේරෙයි. හරි එහෙනම් අතන වැඩ ටික එහෙනම් අවසන් කරමු. එහෙනම් ඊටු ටිකත් එක්ක නෝට් එකට දානවා. නෝට් ගෲප් එකට දාන්න නෝට් පිටු දෙකක් තුනක් තියෙනවා. ඒ ටික ලියන්න ආයෙ සෞද පන්තිය තියෙනවා. හරිද? එහෙනම් අද වැඩ ටික අවසන් කරමු. සිල් දාන්න සුදායක දවසක් වේවා එහෙනම් අයබෝවන්.